අපි මං කිව්වා දැන් මොකක් හරි ඩිවයිස් එකකට නෙට්වර්ක් එක ඇතුලේ කමියුනිකේට් කරනකොට එයාට ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනි කියලා කිව්වා. හරි. එතකොට ඒ කියන්නේ දැන් ඕනෙම එකක් මොකක් හරි අපි ලෙටර් එකක් මේල් කරනවා කියලා හිතුවොත් අපි නිකන් අතින් ලියලා ලෙටර් එකක් යවනවා කියලා කොහෙට ලෙටර් එකක් එක තැනක ඉඳලා තව තැනකට යවනවනම් අපි ඒ ලෙටර් එකේ දාන්න ඕනේනේ කවුද සෙන්ඩර් කවුද රිසීවර්. ඒ කියන්නේ සෙන්ඩ් කරන එක්කෙනාගේ නම ලිපිනේ ටික දානවා, රිසීව් කරන එක්කෙනාගේ නම ලිපිනේ ටික දානවා. හරි. එතකොට හැමතිස්සෙම ඒ කියන්නේ සෙන්ඩ් කරන එක්කෙනෙක් ඉන්න ඕනේ, රිසීව් කරන එක්කෙනෙක් ඉන්න ඕනේ නෙට්වර්ක් එක ඇතුළේදී. දැන් අපි මේ වගේ ලෙටර් එකක් පෝස්ට් කරනකොට එතකොට මේක අතරමැදදී ගන්න ලියුම් බෙදෙන එක්කෙනා මේ ලෙටර් එක දැක්කහම එයා දැනගන්න ඕනේ කාටද යන්නේ කියලා. හරි. එතකොට ඒ ලෙටර් එක දිහා බැලලා එයා දැනගන්න ඕනේ කාටද මේක ගිහිල්ලා දෙන්න ඕනේ කියලා. හරි. ඒ ලෙටර් එක කාටද ගිහිල්ලා දෙන්න ඕනේ කියලා දැනගන්න ඕනේ මේ අතරමැදදී ඒ ලෙටර් එක ගත්ත ආයි chat එකක් තියෙනවා. මේ chat එකට දාන්න එපා මට වෙන නම් බලපල ඉන්න ඕනේ. කතා කරලා අහුවට කමක් නැහැ. හරිද? SLT එක හරහා ප්‍රධාන වශයෙන්ම ඩයලොග් වගේ අනිත් නෙට්වර්ක් වලට ට්‍රැෆික් ලයින් දෙනවා නම් එක නෙට්වර්ක් වල ට්‍රැෆික් ලයින්ස් දෙනවා නම් එක නෙට්වර්ක් වල ක්වොලිටි එක වෙනස් වෙන්නේ කොහොමද? ක්වොලිටි එක වෙනස් වෙන්නේ ගොඩක් වෙලාවට එයා අපිට දෙන ඇක්සස් එයාගේ ඒ කියන්නේ එයා අපිට ඇක්සස් නෙට් ඒ කියන්නේ දැන් ඔයා හිතන්න ඩයලොග් රවුටර් එකයි SLT රවුටර් එකයි ඔයාලගේ තියෙනවා නම් ඒ කියන්නේ ඉන්ටර්නෙට් යන්න ඔයා පාවිච්චි කරනවා නම් ඩයලොග් රවුටර් එකකුයි SLT රවුටර් එකකුයි. එතකොට ඒ දෙන්නගේ ස්පීඩ් වෙනස් වෙනවා නම් ඒකට ප්‍රධානම හේතුව තමයි ළඟම තියෙන මොකක් හරි ඒ කියන්නේ එයාලා දෙන ඇක්සස් නෙට්වර්ක් එක. ඒ කියන්නේ අපි මේ වයර්ලස් රවුටරේ වයර්ලස් රවුටර් ගොඩක් වෙලාවට කනෙක්ට් වෙන්නේ MIMO කියලා ටෙක්නොලොජි එකක් තියෙනවා. මල්ටිපල් ඉන්පුට් මල්ටිපල් අවුට්පුට් කියලා 4G රවුටර් එකක් ගැන අපි හිතුවොත් 4G රවුටර් එකක් ගැන හිතුවොත් මේ වගේ කණුවකට කනෙක්ට් වෙලා තමයි එයා ගන්නෙ. ඒ කියන්නේ කණුවකින් තමයි එයාට සිග්නල් හම්බ වෙන්නේ. හරි. ඒ කියන්නේ ළඟම SLT ලා නැත්නම් ඩයලොග්ලා මේ වගේ කණුවල ඒ කියන්නේ කණුවෙන් නෙමෙයි කණුවේ හයි කරලා තියෙනවා ඒගොල්ලෝ ඇන්ටෙනා 4G ඇන්ටෙනා හයි කරලා තියෙනවා. ඒ ඇන්ටෙනා වලින් තමයි මේවා සිග්නල් රිසීව් කරන්නේ. ඉතින් අර data speed එකම අන්තිමට ෆයිනලි යන්නේ SLT ලාගේ කේබල් එකකින්. නම් ඒ කියන්නේ ඉන්ටර්නැෂනල් ට්‍රැෆික් එකට යන්නේ SLT ලාගේ කේබල් එකකින් උනාට කෝ නෙට්වර්ක් එකත් ගොඩක් වෙලාවට ලොකු වෙනසක් නැහැ. ඩයලොග් ලා ගත්තත් SLT ලා ගත්තත් SLT ලා data line වල ඇතුලේ තමයි ගොඩක් වෙලාවට ඩයලොග් ලා data line උත් යන්නේ. ඩයලොග් ලටත් වයර්ඩ් කනෙක්ෂන් එකක් තියෙනවා. හොඳ වයර්ඩ් නෙට්වර්ක් එකක් තියෙනවා. ඒ වුණාට එයාලා ගොඩක් වෙලාවට වයර්ලස් පැත්ත තමයි බලන්නේ. එතකොට එයාලගේ වයර්ඩ් ට්‍රැෆික් ගොඩක් වෙලාවට යන්නේ SLT ලා කේබල් හරහාම තමයි. එතකොට අපිට එන data speed එකේ වෙනස්කම් වෙන්නේ ගොඩක් වෙලාවට access network එකේ. කියන්නේ හරියට හැම ඒරියා එකක්ම කවර් වෙන විදිහට එයාලා ඇන්ටෙනා දාලා තියෙනවද නැද්ද කියන එක මත තමයි අපිට access වෙන්න පුළුවන් data rate එක තීරණය වෙන්නේ. හරි. ප්‍රශ්න තියෙනවා නම් මම හිතන්නේ උත්තරේ හම්බුණා. ඒ කියන්නේ අපිට ළඟම ඇන්ටෙනා තියෙන ඇන්ටෙනාවේ මොබිටෙල් ඇන්ටෙනාවක් අපිට ළඟම තියෙන ටවර් එකේ මොබිටෙල් ඇන්ටෙනාවක් නැත්තම් ඩයලොග් ඇන්ටෙනාවක් විතරයි නම් තියෙන්නේ එකේ අපිට ඩයලොග් වල data rate එක වැඩියෙන් හම්බ වෙනවා. මොබිටෙල් වල අඩුවෙන් හම්බ වෙනවා. ගොඩක් වෙලාවට මේ නෙට්වර්ක් කවරේජ් එක අනුව තමයි ඒක වෙනස් වෙන්නේ. අන්තිමට යන්නේ කෝ ට්‍රැෆික් එක යන්නේ ගොඩක් වෙලාවට එකම වගේ ස්පීඩ් එකකින් හැම සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ම දෙනවා. අර ඇක්සස් ට්‍රැෆික් එක දෙන්න තමයි දෙනකොට තමයි එයාලටගේ ඩිලේ එකක් වෙනවා නම් data rate වල අඩු වෙනවා නම් ඒවා වෙන්නේ මේ ගොඩක් වෙලාවට ඇක්සස් නෙට්වර්ක් එකේ තියෙන එයාලගේ තියෙන එක එකගේ තියෙන වීක්නස් හින්දා තමයි එයාලගේ data rate අඩු වෙන්නේ ගොඩක් වෙලාවට. හරි. මම හිතනවා උත්තරේ හම්බ වෙන්න ඇති කියලා. හරි. දැන් ආයි IP වලට යන්න. එතකොට මං කිව්වා IP එකක් කියන්නේ ඇඩ්‍රස් එකක්. හරි. IP ඇඩ්‍රස් එකක්. IP ඇඩ්‍රස් ඕනේ වෙන්නේ ඇයි? අපි ලෙටර් එකක් පෝස්ට් කරනවා නම් ඒ ලෙටර් එකට ඇඩ්‍රස් එකක් දෙනවා.
සෙන්ඩ් කරන එක්කෙනාගේ රිසීව් කරන එක්කෙනාගේ ඇඩ්‍රස් එකක් දෙනවා. ඒ ඇඩ්‍රස් එක බලලා තමයි මේ ලෙටර් එක අදාළ තැන්වලට ඩිලිවර් කරන්නේ. එතකොට එහෙනම් ලෙටර් එකකට ඒ වගේ ඇඩ්‍රස් එකක් ඕන නම් අපි යවන ඩේටා පැකට් එකකට අනිවාර්යෙන් ඇඩ්‍රස් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ අපි ඩේටා යවන්නේ ඩේටා පැකට් විදියට පැකට් නැත්තම් මොකක් හරි ඩිස්ක්‍රීට් මොනවා හරි එකක් විදියට තමයි ඩිස්ක්‍රීට් ෆ්‍රේම් එකක් විදියට තමයි ඩේටා යවන්නේ අපි. එතකොට ඒ යවනකොට මං කිව්වා end devices තියෙනවා end devices තියෙනවා මේවා අතර intermediate devices තියෙනවා මේ වගේ intermediate devices තියෙනවා ඊට අමතරව ආයි තව end device එකකට තමයි connect වෙන්න ඕනේ. එතකොට මෙයා යවන පැකට් එක මේ network එක ඇතුලේ identify කරගන්න තමයි මේ IP address කියන එකක් අපිට ඕන වෙන්නේ. ඒ network එක ඇතුලේ traffic එක forward කරනකොට ඒක මේ traffic එක නැත්තම් data packet විදිහට යන්නේ. මේ packet network එක ඇතුලේ forward වෙනකොට ඒක forward කරන්න මේ intermediate device දන්නේ කොහෙන්ද ආවේ කොහෙටද යන්නේ මේවා දන්නේ මේ intermediate device. ඒගොල්ලෝ කරන්නේ මේ packet එකේ තියෙන IP address එක කොහෙන්ද ආවේ කොහෙටද යන්න ඕනි කියලා බලලා මේ network එක ඇතුලෙන් forward කරලා destination එකට යවන්න නම් මේ packet වලට address එකක් තියෙන්න ඕනේ. මේ network intermediate device වල දැනගන්න ඕනේ මේ packet එක කොහෙන්ද ආවේ නැතත් කොහෙටද යවන්න ඕනි කියලා දැනගන්න ඕනේ. කොහෙටද යවන්න ඕනි කියලා දැනගන්නේ මේ IP address එක. මේ IP address එක මං හිතන්නේ ඔයාලට ඉස්සෙල්ලා workshop එකකත් ටිකක් කරා කියලා කිව්වා IP address ගැන. මං ආයෙ නිකන් මුලින් ඉඳන් පොඩි introduction එකක් දෙන්නම්. මොකද මේ අද workshop එකේ ලොකුවට packet tracer එක ගැන අපිට කරන්න වෙන්නේ නැහැ. මොකද packet tracer එක කරන්න ඉස්සෙල්ලා දැනගන්න ඕනේ theory part ටික තමයි කියලා දෙන්න යන්නේ. හරි. එක වසරේ ඉඳන් ඔක්කොම ටික කියලා දෙනවා packet tracer එකට කරන්න දැනගන්න ඕනේ ඔක්කොම ටික කියලා දෙනවා මුලින් ඉඳන්ම. ඊට පස්සේ නැත්නම් එකපාරටම packet tracer එකට ගිහිල්ලා මොනව කරන්නද මොනවද මේ IP address මොනවද මේ device මොකුත් දන්නේ නැතුව කරන්න බෑනේ. ඒක හින්දා මේ ටික කරන්නේ දැන් අපි යන් IP address එකක් කියන්නේ මොකක්ද කියලා කිව්වම දැන් යන් IP address මොන වගේද කියලා බලන්න. IP address හරි. ඇහෙනවනේ. මොනවද දැන්ට කියපු ටිකේ මොනවද ප්‍රශ්න අහන්න තියද? මොනවා හරි අවුල් තියනවා නම් අහන්න දැනට කරපු ටිකේ කට්ටිය ඉන්නවද? නේදද? මොනවා හරි ප්‍රශ්න තියනවා නම් අහන්න දැනට කරපු ටිකේ. අය ඔව්. අය මේ අර විදියට දැන් මේ ඩේටා රේට් එක මේ වෙනස් වෙන්නේ අර මේ සිග්නල් ස්ට්‍රෙන්ත් වගේ වගේ නම් එතකොට පින් එක එහෙම වෙනස් වෙන්නේ කොහොමද ස්ට්‍රෙන්ත් හොඳටම තිබ්බත් සාමාන්‍යයෙන් නෙට්වර්ක් එක ඒ කියන්නේ පින් එක වෙනස් වෙන්නේ නෙට්වර්ක් එක ගොඩක් වෙලාවට පින් ටයිම් එක ගැනනේ කියන්නේ නේ. ඔය මේ මිලිසෙකන්ඩ්ස් ඔව් එතකොට ඒ කියන්නේ මෙහෙමයි කියන්නේ ස්ට්‍රෙන්ත් එක හොඳටම තිබුණා. දැන් අපි නෙට්වර්ක් එකේ දැන් කෝනෙට් මොක්කරි පින් කරනකොටම කොහේ හරි සර්වර් එකක් හරි ඒ වගේ තැනන්නේ පින් කරන්නේ. එතකොට සර්වර් එකට කනෙක්ට් වෙන්න කොච්චර ඩිලේ එකක් තියද? ඒ කියන්නේ දැන් ඕනෙම එකක කෝනෙට් එක හැදලා තියෙන රවුටර්ස් කිහිපයක් එකට කනෙක්ට් වෙලා ඒ වගේ ඒ කියන්නේ ඉන්ටර්මීඩියට් ඩිවයිස් අතර කනෙක්ෂන් එකකින් එතකොට ඒ වෙලාවේ තියෙන ට්‍රැෆික් එක ඒ වෙලාවේ තියෙන ඩිවයිස් වලට හම්බෙලා තියෙන ට්‍රැෆික් එක මේ ඔක්කොම බලපානවා පින් එක නැත්තම් ඩේටා රේට් එක ගොඩක් වෙලාවට වෙනස් වෙන්න.
ඒ කියන්නේ එතකොට එක රවුටර් එකකට ආවට පස්සේ එයා එයාගේ හොඳම පාත් එකෙන් යවන්න බැරි වෙන්න පුළුවන් ඒ පාත් එකේ ට්‍රැෆික් එක ගොඩක් වැඩි නම් එතකොට ඒ කියන්නේ එතකොට එයාට අර හොදම් පාත්තක නැතුව ඊට වඩා ඕල්ටනේටව් පාත්තක යවන්න වෙන්න පුළුව එතකොට ඔය විදියට වටේ ගිහිල්ල එනකොට පින්න එක වෙනස් වෙන්න පුළුවන් ඒ කියන්නේ කෝනෙට්ට එකගේ අවුලක් කෝනෙට්ට එකගේ විසි හින්ද නැත්තම් මොක්කර ලිංක් ෆේලිය එකක් හිද ඒවගේ වෙලාට පින්න එක ගොඩක් වැඩි වෙන්න පුළුවන් ගොඩක් කලාවට ඒවගේම එක්ස් නෙට්ක් එක කේසක් හිදත් වෙන්න පුළ මොකද එක්ස් නෙට් එක තරූතම අපි කොහර තින සව එකක් පින් කරන්න එතකොට ඇක්සස් නෙට්වක් එකට කනෙක්ට් වෙන්ඩ යන වෙලාව ඒ කියන්නේ ළඟම තියෙන ඇන්ටනායකට තියෙන රිසිව් කරන ස්ට්‍රෙන්ත් එක මේ වගේ දේවල් වෙනස් වෙන හින්ද පින්න එක වෙනස්වෙන්න පුළුව ගොඩක් කියලාට පින්න එක පින් ටයිම් එක වැඩි වෙන්න කෝනෙට් එකේ රවටින් රවටින් ඩිලෙස් තියෙන්න්න පුළුවන් ඒ වගේ දේවල් හිද තමයි හරි හරි මොනහරි ප්‍රශ්න තියෙනවන මයික් එක හරි අන්මියුට් කල් අහන්ඩ හරි ඊළඟට IPv4 ඇඩ්‍රසින් ඇන් සබ්නෙටින් ගැන කතා කරන්න යන්නේ IPv4 කියන්නේ මොකක්ද IPv4 කියන්නේ IPv4 ඊළඟට තියෙනවා IPv6 හරි IPv4 තියෙනවා IPv6 තමයි දැන් ගොඩක් වෙලාට යූස් වෙන්නේ හරි IPv6 ආවේ IPv4 වල තියෙන එක ලිමිටේෂන් හින්දා හරි IPv4 ඇඩ්‍රස් එකක් කියලා කියන්නේ මේක හරි IPv4 ඇඩ්‍රස් IPv4 ඇඩ්‍රස් එකක් කියලා කියන්න මෙන්න මේ වගේ එකක් හරි මෙන්න මේ වගේ එකක් ඩොටඩ් ඩෙසිමල් 4ක් තියෙන ඩොටඩ් ඩෙසිමල් 4ක් තියෙන මේ වගේ ඇඩ්‍රස් එකක් එක්සාම්පල්ලයක් තමයි මේක කියන්නේ අපේ මෙහෙම ඇන්දෝ IPv4 ඇඩ්‍රස් එකක් කියන්නේ මේ වගේ IPv4 ඇඩ්‍රස් එකක් කියලා කියන්න මේ වගේ මෙන්න මේ ඩෙසිමල් වලින් දුන්නොත් මේ වගේ ඇඩ්‍රස් එකක් මේ වගේ ඩොට් තියලා ඩෙසිමල් වැලියු 4ක් තියෙන ඩොටඩ් 4 ඩෙසිමල් වැලියුස් තියෙන හරි එතකොට මේ ඩෙසිමල් එක ඩෙසිමල් වැලියු එකක් හැදෙන්නේ එක ඩෙසිමල් වැලියු එකක් හැදෙන්නේ බයිනරි වැලියුස් 8ක් එකතු වෙලා මේ වගේ 1 2 3 4 මේ වගේ බයිනරි වැලියස් 8කින් තමයි එක ඩෙසිමල් වැලියු එකක් හැදෙන්නේ මේ වගේ බයිනරි 8කින් තමයි එක ඩෙසිමල් එකක් හැදෙන්නේ මේ වගේ ඩෙසිමල් 4ක් එකතු වෙලා තමයි IPv4 ඇඩ්‍රස් එකක් හැදෙන්නේ එතකොට අපි බයිනරි 8ක් තියෙනවා නම් අපි දන්නවනේ බයිනරි මේ විදිහ ගන්න බයිනරි 8ක් කියන්නේ එතකොට මේ විදිහට තියෙන එතන තියෙන විදිහට හරි එතකොට බයින්රි වැලියුව එකක් ඩෙසිමල් කරන්න මේ වගේ බයින්රි වැලිුව එකක් ඩෙසිමල් කරන හැටිම දන්නවන්නේ එතකොට මේ වගේ බයින්රි වැලිුව එක ඩෙසිමල් කරම 10න්න මෙතන දෙකේ බින්දුව මෙතන දෙකේ එක මෙතන දෙකේ දෙක මෙතන දෙකේ 3 දෙකේ 4 දෙකේ 5 විදිහට මේ උඩ එකෙන් අපිට බලා ගන්න පුළුවන් මුලින්ම දෙකේ බින්දුව දෙකේ බින්දුව 1යි දෙකේ 1 2යි දෙකේ ඊට පස්සේ දෙකේ 2 4යි දෙකේ 3 8යි දෙකේ 4 16යි එහෙම තියෙනවා ඊට පස්සේ මේ ඔක්කොම එකතු වෙලා තමයි අන්තිමට මේ මෙතන ටික එකතු වෙලා තමයි හරි ඒක මම කියලා දෙන්න ඕනේ නෑනේ බයිනරි ඩෙසිමල් කරන්න දන්නවනේ හරි ඊට පස්සේ මේ වගේ බයිනරි වැලියු 8ක් එකතු වෙලා බයිනරි 8 bit බයිනරි නම්බර් එකකින් තමයි මේ එක ඩෙසිමල් පොයින්ට් එක හැදෙන්නේ එතකොට
8 bit binary එකකින් දෙන්න පුළුවන් maximum ගාන කීයද? ඒ කියන්නේ මෙතන හැම එකටම එක එන එකනේ නේ. මෙතන හැමතැනටම එක එන කේස් එක තමයි maximum කේස් එක. එතකොට මේක කරලා බලන්න එතකොට එන වැලියු එක කීයද කියලා maximum වැලියු එක. කවුරු හරි කැල්කියුලේට් කරලා දාන්න chat එකට. හරි. එතකොට මේ හැම බිට් එකටම එක එන එක. හරි. එතකොට හැම බිට් එකටම එක වෙන කේස් එක තමයි මැක්සිමම් වැලියු එක මේක එන්න පුළුවන්. හරි. හැම බිට් එකටම එක වෙන අවස්ථාව තමයි එන්න පුළුවන් මැක්සිමම් ඩෙසිමල් වැලියු එක එන්නේ. එතකොට ඒ කියන්නේ මෙතන එක වෙනවා මෙතන එක වෙනවා මෙතන දෙක වෙනවා මෙතන හතර වෙනවා මෙතන අට වෙනවා මෙතන 16 වෙනවා මෙතන 32 වෙනවා මෙතන 64 වෙනවා මෙතන 128 වෙනවා. හරි. මේ ටික එකතු වුණාම එන්න පුළුවන් මේ ඩොටඩ් ඩෙසිමල් එකකට එන්න පුළුවන් වැඩිම එක තමයි 255. හරි. ඩොටඩ් ඩෙසිමල් එක පොයින්ට් එකකට එන්න පුළුවන් වැඩිම අගය තමයි 255. හරි. ඒ විදිහට මේ වගේ මේ වගේ බයිනරි වැලියු පොසිෂන් 4ක් තියෙනවා. හරි. මේ වගේ 4ක් තියෙනවා. ඒ 4ට අදාළ විදිහට එන්න පුළුවන්. හරි. එතකොට දැන් IPv4 ඇඩ්‍රස් එකක් කියන්නේ මොන වගේ එකක්ද කියලා දන්නවනේ. මේ වගේ ඩොටඩ් ඩෙසිමල් 4ක් තියෙන. ඒ කියන්නේ ඩොට් වලින් වෙන් වුණ ඩෙසිමල් වැලියු 4ක් තියෙන. මේ එක ඩෙසිමල් වැලියු එකක් හැදෙන්නේ මේ වගේ 8 bit binary number එකකින්. එතකොට අපි කිව්වා මේ 8 bit binary number එකක එන්න පුළුවන් maximum value එක එකේව 8ක් තියෙන case එක කියලා. එතකොට එකේව 8ක් තිබුණොත් ඔයාලට හදලා බලන්න පුළුවන්. එතකොට එන්න පුළුවන් වැඩිම එක 1 plus 2 plus 4 plus 8 16 32 64 128 මේ ටික එකතු. හරි. 255 තමයි එන්න පුළුවන් maximum value එක. හරි. ඒ වගේ එහෙනම් එන්න පුළුවන් maximum එක තමයි 255 ඒවා හතරක්. එතකොට බිඳුවේ ඉඳලා 255ට යනකම් ඕනේ value එකක් බිඳුවේ ඉඳලා 255ට යනකම් ඕනෙම value එකක් මේ එක position එකකට එන්න පුළුවන්. හරි. එතකොට ඒ විදිහට මොකක් හරි unique numbers හතරක් එකතු වෙලා තමයි මේ වගේ IPv4 address එකක් හැදිලා තියෙන්නේ. හරි. එතකොට ඒක තමයි මම මේවා ෂෙයා කරන්නම්. වර්ක්ෂොප් එකේ වෙලා මේ ටික ෂෙයා කරන්නම්. packet tracer file ටිකක් ෂෙයා කරා ඉස්සෙල්ලා ඒ ටික හම්බුණාද දන්න හැමෝටම. මම ඒක පස්සේ හම්බයි. හරි. මම එච්චරයි මේ අනිත් ඒවා ඕනනම් ඔයාලා පස්සේ බලාගන්න විස්තර තියෙනවා. IPv4 address එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. හරිද? හරි. ඊට පස්සේ IPv4 address වල class ටිකක් අපිට දීලා තියෙනවා. හරි. class A, class B, class A, class B, class C, class D, class C කියලා class ටිකක් අපිට දීලා තියෙනවා. එතකොට පළවෙනි class එකේ මේ වගේ 255 හරි. මේ වගේ මං කියවනේ මොකක් හරි IP address එකක් වෙන්න. එතකොට මේ විදිහට හැදුනහම IP address එකක් වෙන්නේ මේ වගේ 192.168.10.1 වගේ IP address එකක් මේ විදිහට හැදෙන්න පුළුවන්. හරිද? එතකොට මෙයාගේ subnet mask එකයි IP address එකට අමතරව තව concept එකක් තියෙනවා subnet mask එක කියලා. හරි. subnet mask එක කියලා කියන්නේ සබ්නෙට් මාස්ක් එක කියලා කියන්නේ මම ඒක ලොකුවට තියරි කියන්න යන්නේ. දැන් IPv4 ඇඩ්‍රස් එකක් තියෙනවා නම් මේ වගේ IPv4 ඇඩ්‍රස් එකක් තියෙනවා නම් එයාගේ dotted decimal place 4ක් තියෙනවා. හරිද? එතකොට ඒ එක එකෙන් අපි දැන් ගෙදරක ඇඩ්‍රස් එකක් ගත්තොත් එයා දැන් අපි මේ ෆැකල්ටි ඇඩ්‍රස් එක ගත්තොත් අන්තිමට තියෙනවා මොකද්ද තියෙන්නේ? හපුගල ගාල්ල කියලා නේ. අපුගල ගාල්ල කියලා අපි එව්වොත් අපුගල ගාල්ල කියලා තියෙනවා අන්තිමට ඇඩ්‍රස් එක. උඩ තව එකක් තියෙනවා Faculty of Engineering University of Roorkee අපුගල ගාල්ල කියලා. හරි. එතකොට මේ අපුගල ගාල්ල කියන එක තමයි network address එක. ඒ කියන්නේ මේ area එකට කියන address එක. හරි. ඒතර අපුගල ගාල්ල කියලා දාලා අපි letter එකක් post කරොත් මේ පැත්තේ තියෙන හැම ගෙදරකටම
යන්න පුළුවන් ගෙවල් වලින් ඕන එකට යන්න පුළුවන් හරි එතකොට ඒකට කියන අපි ඒ වගේ එකට කියන අර පොදුවේ ඉන්න ඒරියා එක ගැන දෙන ඉන්න නෙට්වර්ක් එක මෙයා ඉන්න ඒරියා එක මොකක්ද කියලා දෙන ඇඩ්‍රස් පෝෂන් එකට අපි කියනවා මේ විදිහට IPv4 ඇඩ්‍රස් එක එයා ඉන්න මේ විදිහ IPv4 ඇඩ්‍රස් එකක එයා ඉන්න නෙට්වර්ක් එක මොකක්ද කියලා කියන පෝෂන් එකට අපි කියනවා නෙට්වර්ක් පෝෂන් එක කියලා නෙට්වර්ක් පෝෂන් එක ඒ හොස්ට් එක ස්පෙෂල් හොස්ට් එක යන්න ඕන හොස්ට් එක ගැන කියන පෝෂන් එකට අපි කියනවා හොස්ට් පෝෂන් එක කියලා හරි එතකොට සබ්නෙට් මාස්ක් එක කියන්නේ සබ්නෙට් මාස්ක් එක කියන්නේ මෙන්න මේ හැම වැලියු එකට මං කිව්වා අපි හිතු නෙට් මේ වගේ IPv ඇඩ්‍රස් එකක් IPv4 ඇඩ්‍රස් එකක් තියෙනවා එක ඩෙසිමල් පොයින්ටක් හැදිලා තියෙන්නේ බයිනරි බිට් 8කින් එතකොට නෙට් අපි සබ්නෙට් මාස්ක් එක හදාගන්නේ නෙට්වර්ක් පෝෂන් එකේ තියෙන හැම බයිනරි බිට් එකටම එක දාලා හොස්ට් පෝෂන් එකේ තියෙන හැම බයිනරි බිට් එකටම 0 දාලා එතකොට නෙට්වර්ක් පෝෂන් එකේ තියෙන හැම බයිනරි බිට් එකටම මේ කේස් එකේදී නෙට්වර්ක් එකේ තියෙන හැම බයිනරි බිට් එකටම එක දැම්මොත් 255.255.255 කියලා එනවා නෙට්වර්ක් පෝෂන් එක හොස්ට් පෝෂන් එකේ හැම බයිනරි බිට් එකටම 0 දානවා කිව්වා එතකොට 255.255.255.0 කියලා එනවා සබ්නෙට් මාස්ක් එක හරි මේකට අපි කියනවා IPv4 ඇඩ්‍රස් එක මේකට අපි කියනවා සබ්නෙට් මාස්ක් එක සබ්නෙට් මාස්ක් එකෙන් අපිට පුළුවන් වෙන්නේ මෙයා මොන නෙට්වර්ක් එකේද කියලා හොයාගන්න. එතකොට අපි කරන්නේ ඒ නෙට්වර්ක් බිට් හැම එකටම එක දාලා හොස්ට් බිට් හැම එකටම 0 දාලා හැදෙන ඇඩ්‍රස් එකට තමයි සබ්නෙට් මාස්ක් එක කියලා කියන්නේ. හරිද? අපි ගම හපුගල ගාල්ල කියලා කියන්නේ එතකොට ඒ කියන්නේ ඕනෙම ඇඩ්‍රස් එක අර ගෙදරකට මොක්කරි නම්බරයක් තියෙනවා නම් ගෙදරකට ඒ ගෙදර නම්බරය තමයි හොස්ට් ඇඩ්‍රස් එක ඒ ගෙදර තියෙන ඒරියායකට කියන නම කොමන් ඇඩ්‍රස් එක තමයි නෙට්වර්ක් ඇඩ්‍රස් එක කියන්නේ එන්නේ එක්සැම්පල් එකක් ඉදිරියට ගියොත් ඒ වගේ එකක් හරි එතකොට මේ හොස්ට් ඇඩ්‍රස් එකෙන් තමයි හරියටම මොකද්ද ඩිවයිස් එක කියලා වෙන්නේ එතකොට මේ ඩිවයිස් එක කියන්නේ මේ 192.168.10 කියන නෙට්වර්ක් එකේ තියෙන පළවෙනි ඩිවයිස් එක හරි IP ඇඩ්‍රස් එක එක වෙන ඩිවයිස් එක තමයි මෙතන ඩිවයිස් එක මේ ටික ඔක්කොම තියෙන නෙට්වර්ක් එක මොකක්ද කියලා කියන්නේ හරිද හරි ඊට පස්සේ මේ ක්ලාස් ටිකක් තියෙනවා මේ ක්ලාස් එන හැටි මේවා හැම එකක්ම කියන්න ගියොත් දැන් හරියන්නේ නැහැනේ ක්ලාස් ටිකක් තියෙනවා ක්ලාස් A ක්ලාස් B ක්ලාස් C ක්ලාස් D ක්ලාස් E කියලා ක්ලාස් A කියන්නේ මං කිව්වා IP ඇඩ්‍රස් එකක් මේ ඩෙසිමල් පොයින්ට් 4ට ඕනෙම වැලියු එකක් දාලා ලියන්න පුළුවන් හරි එතකොට මේ ඩෙසිමල් පොයින්ට් වලට ඕනෙම වැලියු එකක් දාලා ලියන්න පුළුවන් මේ බිඳුවේ ඉඳලා පටන් අරන් 127 කියන වැලියු එකට වෙනකන් මෙන්න මේ ඒරියා එකේ IP ඇඩ්‍රස් එකක් දැක්කොත් අපි දැනගන්න ඕනේ ඒක ක්ලාස් A ඇඩ්‍රස් එකක් කියලා. එතකොට මෙන්න මේ ඒරියා එකේ IP ඇඩ්‍රස් එකක් දැක්කොත් 128 ඉඳලා 191.255.255 කියලා. එතකොට අපි දැනගන්න ඕනේ ක්ලාස් B ඇඩ්‍රස් එකක් කියලා. එතකොට යාලගේ සබ්නෙට් මාස්ක් අපිට දීලා තියෙනවා. ක්ලාස් A වල 255 තිබිලා ඉතුරු ටික බිංදු ටිකක් වෙන සබ්නෙට් මාස්ක් එකක්. ඒ කියන්නේ මෙයාගේ නෙට්වර්ක් පෝෂන් එක කියන්නේ මෙන්න මේ කෑල්ල ඉතුරු ටික හොස්ට් පෝෂන්. හරි. මෙයාගේ නෙට්වර්ක් පෝෂන් එක කියන්නේ මෙන්න මේ මුල් දෙක ඉතුරු ටික හොස්ට් පෝෂන්. මෙයාගේ නෙට්වර්ක් පෝෂන් එක මෙන්න මේ ටික ඉතුරු කෑල්ල හොස්ට් පෝෂන් එක. එතකොට 192 කියලා 223.255 කියන එකට කියන අපි ක්ලාස් C කියලා. ඊට පස්සේ 224 ඉඳලා 239 මේක වෙනකන් එකට කියන අපි මල්ටිකාස්ට් කියලා. මේ හරි අපි නෝමල් නෙට්වර්ක් එකක් හදාගන්න යූස් කරන්නේ ගොඩක් වෙලාවට මේ ක්ලාස් A ක්ලාස් B ක්ලාස් C කියන ඇඩ්‍රස් ටික. ක්ලාස් D වගේ ඇඩ්‍රස් අපි යූස් කරන්නේ මල්ටිකාස්ට් ප්‍රොපෝස් වලට කියලා කියනවා. ඒ කියන්නේ අපි හිතුවොත් ඔය SLT ලගේ IP TV කියන්නේ POTV වගේ කනෙක්ෂන් දෙන්නේ. එතකොට POTV
ක්ලයන්ට්ලට ගොඩක් වෙලාවට මේ POTV සර්වර් එක ඇක්සස් කරන්න දෙන්න මේ වගේ මල්ටිකාස්ට් ඇඩ්‍රස් වලින්. හරි. එතකොට ක්ලාස් E කියන එක රිසීව් කරලා තියෙනවලු එක එක්ස්පෙරිමෙන්ටල් ප්‍රොපෝසස් වලට. ඊට අමතරව ක්ලාස් A ක්ලාස් B ක්ලාස් C කියන්නේ අපි නෝමල් ජෙනරල් ප්‍රැක්ටිස් එකේදී යූස් කරන ක්ලාස් 3. එතකොට මෙයාගේ අපිට පේන හොස් පෝෂන් එක 3ක තියෙනවා. එතකොට මේකේ හොස්ලා ඉන්න පුළුවන්. එතකොට මේ පළවෙනි එකේ දැන් මේකේ එතකොට හොස් නෙට්වර්ක් පෝෂන් එක මේක ඉතුරු ටික හොස් පෝෂන් එක. හරි. මේක නෙට්වර්ක් පෝෂන් එක මේක හොස්ට්. මේ තුනම හොස්ට්. මේ තුනම හොස්ට් මෙයා නෙට්වර්ක්. එතකොට හොස්ට් එකේ අපි කිව්වා 255ක් තියෙන්න පුළුවන්. ඒ කියන්නේ වෙන වෙනම ඇඩ්‍රස් 255ක් තියෙන්න පුළුවන් හොස්ට් එකේ එක කෑල්ලක. හරි. එතකොට මේ කෑල්ලේ තව වෙන වෙනම 255ක් තියෙන්න පුළුවන්. මෙතනත් 255ක් තියෙන්න පුළුවන්. එතකොට ක්ලාස් A ඇඩ්‍රස් එකකින් අපිට දෙන්න පුළුවන් මුළු හොස්ලා ගාන 255 වැඩි කිරීම 255 වැඩි කිරීම 255 කියලා හොස්ලා ගානකට දෙන්න පුළුවන් ක්ලාස් A ඇඩ්‍රස් එකකින්. හරි. කෙලින්ම මෙච්චර හොස්ලා ගානකට එකම ඇඩ්‍රස් එකේ මෙච්චර හොස්ලා ගානක් ඉන්න පුළුවන්. ක්ලාස් B එකක එතකොට 255 වැඩි කිරීම 255 කියලා ගානක් ඉන්න පුළුවන්. මොකද හොස් පෝෂන් එක මේ දෙක. මෙතන බිංදුව ඉඳලා 255ටම යන්නත් පුළුවන්. මෙතන බිංදුව ඉඳලා 255ටම යන්නත් පුළුවන්. එතකොට මෙතන බිංදුව ඉඳලා 255ට යන හැම වැලියු එකකටම මෙතන බිංදුව ඉඳලා 255ට යන වැලියු එක ගාන තියෙනවා. හරි. හරි. ඊට පස්සේ මෙතන ක්ලාස් C වල හොස්ලා 255ක් ඉන්න පුළුවන්. හරි. මේ විදිහට මේවා තමයි අපි normal use කරන්නේ routing ඒ කියන්නේ network design කරනකොට මෙන්න මේ class A B class B class C කියන address ටික තමයි use කරන්නේ. හරි. හරි class වල address එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. subnet mask එකක් කියන්නේ මොකක්ද කියලා කතා කරා. ඊට පස්සේ address වල classes ගැන කතා කරා. ඊට පස්සේ තව concept එකක් තියෙනවා private addressing කියලා. private addressing ඕනේ වෙන්නේ. දැන් ඔයාලා ගත්තොත් ඔයාලා දැන් net එකට connect වෙලා තියෙන ඔයාලා smartphone එක මේ වගේ router එකකට connect වෙලා නම් network එකකට connect වෙලා තියෙන්නේ. මේ smartphone එකට මොකක් හරි address එකක් තියෙනවා දැන් IP address එකක්. නැත්නම් ඔයාලා lap එකෙන් නම් connect වෙලා ඉන්නේ lap එකට මොකක් හරි IP address එකක් තියෙනවා. lap එකේ command prompt එකට ගිහිල්ලා ගහලා බලන්න ඕන නම් IP config all කියලා. IP config all කියලා ගහලා බලන්න. IP config \all කියලා ගහලා බලන්න. මම ඒක ඕනනම් ගහලා පෙන්නන්න. cmd හරි command prompt එකට ගිහිල්ලා IP config all කියලා ගහලා බලන්න. එතකොට මගේ පේනව නේද ස්ක්‍රීන් එක command prompt එක? පේනවද? පේනවද? ඔයි පේනවනේ. හරි. එතකොට ඔයාලත් ඔන්න ඔහොම ඉන්න ගාම ලැප් එකේ ගිහිල්ලා ගහලා බලන්න IP config all කියලා command prompt එකේ. එතකොට මේ අපි කනෙක්ට් වෙලා තියෙන්නේ මොනවටද කියලා එනවා. හරි මේ Bluetooth තියෙනවා. Bluetooth connect වෙලා නැත්නම් මොකුත් address වෙන එකක් නැහැ. තව එක කියන්නේ අපේ තියෙන හැම connection type එකටම මේකේ දීලා තියෙනවා. මේ එක තැනක් තියෙනවා wireless LAN adapter කියලා මං දැන් Wi-Fi router එකකින් connect වෙලා ඉන්නේ. එතකොට මේ වගේ wireless LAN adapter Wi-Fi කියන එකේ මේ විදිහට අපිට දීලා තියෙනවා. මෙතන දීලා තියෙනවා මුලින්ම IP address එක අපේ. ඒක තියෙනවා 192.168.1.1.101 කියලා අපේ IP address එක. කියන්නේ දැන් මං connect වෙලා තියෙන lab එකේ IP address එක තමයි 192.168.1.101 කියලා කියන්නේ. හරි. එතකොට ඒකේ subnet mask එක මේක. හරි. එතකොට දැන් මේක මගේ Wi-Fi router එකට connect වෙලා තියෙනවා.
Wi-Fi router එකට අපි කියනවා default gate එක කියලා. මොකද මං ඉන්ටර්නෙට් එකට කනෙක්ට් වෙන්නේ මගේ router එකේ. ඒතකොට router එක තමයි මාව net එකට කනෙක්ට් කරන්නේ. හරි. එතකොට මං මගේ ඇතුලේ තියෙන network එකෙන් local network එකෙන් එළියට යන gateway එක තමයි මගේ router එක. ඒකින්ද අපි එයාට කියනවා default gateway එක කියලා. හරි. ඒ default gateway එක තමයි 192.168.1.1 කියන මේක තමයි මගේ default gateway එක. හරි. මගේ ඇඩ්‍රස් එක මන් දන්නවා, මගේ සබ්නෙට් මාස්ක් එක දන්නවා, මං එළියට යන්නේ මොන පෝට් එකෙන්ද කියලා දන්නවා. එතකොට දැන් ඔයාලා යූස් කරන හැම ඩිවයිස් එකක්ම මොකක් හරි දැන් ඔයාලා ඔයාගේ ලැප් එකට කනෙක්ට් වෙන්න පුළුවන්, ඔයාගේ ෆෝන් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. මේ හැමෝම කනෙක්ට් වෙලා තියෙන්නේ, මේ හැම එකටම කනෙක්ට් වෙලා තියෙන්නේ මොකක් හරි මේ වගේ ඇඩ්‍රස් එකකින්. එතකොට මේ ඇඩ්‍රස් එකකින් කනෙක්ට් වුණාට පස්සේ දැන් ඔයාලක ඕන තරම් ඩිවයිසස් තියෙනවා. මේ හැම මේ ඩිවයිස් එකක් නෙට්වර්ක් එකට මොකක් හරි IP ඇඩ්‍රස් එකකින් කනෙක්ට් වුණාට පස්සේ ඒ නෙට්වර්ක් එකේ තියෙන කාටවත්ම ආයේ ඒ ඇඩ්‍රස් එක පාවිච්චි කරන්න බෑ. මොකද එකම ඇඩ්‍රස් එක තියෙන දෙන්නෙක් ගියොත් අර අනිත් එක්කෙනාගේ ට්‍රැෆික් අනිත් එක්කෙනාටත් යනවා. ඒකින්ද දැන් ලංකාවේ තියෙන ඩිවයිස් ටික ලෝකෙ වෙන කවුරුත් එතකොට ඉන්න බෑ මේ ඇඩ්‍රස් එක තියෙන 192.168.1.1 කියන ඇඩ්‍රස් එක දැන් මගේ PC එකේ තියෙනවා නම් මේ ලෝකෙ වෙන කාටවත් එතකොට ඉන්න බැරි වෙනවා මේ ඇඩ්‍රස් එකම තියෙන. ඒ වුණාට දැන් ඔයා ගිහිල්ලා ඔයාගේ PC එකේ ගහලා බැලුවා. ගහලා බැලලා තව කාගේ හරි මේ ඇඩ්‍රස් එකම ආවද? ආවනම් කියන්න. හරි. එන්න ඇති නෝ ගොඩක් අයගේ එන්න ඇති. ගහලා බැලුවද? IP config goal කියලා. ගැහුවද? කොහොමද ගොල්ලෝ? හරි ගහලා බලන්න ඇති. හරි. දැන් ඔයාලා ගොඩක් අය තව ගැහුවොත් මේ වගේ ඔයාලටත් එන්නේ මේ ඇඩ්‍රස් එකම වෙන්න ඇති. එතකොට දැන් හැමෝම ඩිවයිස් දැන් නෙට්වර්ක් එකට මේ ඇඩ්‍රස් එක පාවිච්චි කරලා නම් අපි යන්නේ. නෙට්වර්ක් එකට අපි මේ ඇඩ්‍රස් එක පාවිච්චි කරලා නම් යන්නේ. නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්නේ කෙලින්ම මේ ඇඩ්‍රස් එකෙන් නම් අපි. එතකොට ඩිෆෝල්ට් ගේට්වේ එක මේක අපේ මගේ ඇඩ්‍රස් එක 192.168.1.101 තමයි මගේ ඇඩ්‍රස් එක. එතකොට මං මේ 192.168.1.101 කියන ඇඩ්‍රස් එකෙන් නම් කනෙක්ට් වෙලා තියෙන නෙට්වර්ක් එකට ඒකෙන් කෙලින්ම ඩිරෙක්ට්ලි කනෙක්ට් වෙනවා නම් එතකොට මේ නෙට්වර්ක් එකේ තියෙන කිසිම ඩිවයිස් එකකට ආයි මේ ඇඩ්‍රස් එක යූස් කරන්න බෑ. එතකොට අපි යූස් කරන ඩිවයිස් එක ලංකාවේ මිලියන 20ක් ඉන්නවා ලෝකේ ඕන තරම් මිනිස්සු ඉන්නවා. අය මිනිස්සුලා ඕන තරම් ඩිවයිස් තියෙනවා. එතකොට මේ IP ඇඩ්‍රස් ස්පේස් එක ඉවර වෙනවනේ මේ එක දැන් එකෙක් මේක යූස් කරාට පස්සේ තව එකෙක්ට යූස් කරන්න බැරි නම් මේ IP ඇඩ්‍රස් හැමෝටම එක ගානේ දෙන්න IP ඇඩ්‍රස් නැති වෙනවා. හරි. ඒක හින්දා අපි මේ වගේ වැඩක් කරනවා. මම එක දැන් ගත්ත හින්දා මම මේ ටිකත් කියලා යන්නම්. මේ මෙතන තියෙනවා DHCP server address DNS server යන ගේට් එක ඔක්කොම එතකොට මගේ router එක through තමයි router එක තමයි DHCP server DNS server වෙන්නේ මෙතනදී. MAC physical address කියලා කියන්නේ MAC address එක මගේ PC එකේ ඒ කියන්නේ logical address එකක් කියලා එකක් තියෙනවා. physical address එකක් කියලා කියනවා. IP address එක තමයි logical address එක. physical address එක කියන්නේ ඒක හැමදෙස්සම device එකට unique. ඒක හැමදෙස්සම device එකට unique. ඒක device එකේ එන ඒ කියන්නේ device එකේ vendor සහ ඒ device එකට අදාළ unique portion එකක් එකතු වෙලා තමයි ඒ IP address එක හැදිලා තියෙන්නේ. හරි. 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 ඊට පස්සේ IPv4 addressing is private addressing space එක කියලා කියන්නේ. දැන් අර මගේ තියනවාකෝ 192.168යි මගේ කීයක් තියෙන 192.168.1.1 හරි. දැන් මගේ PC එකේ මේ වෙලාවේ තියෙන ඇඩ්‍රස් එක 192.168.1.1 හරි. එතකොට ඒක අයිති වෙන්න මෙන්න මේ රීජන් එකට නේද? 192.168 ඉඳන් 255ට වෙනකන් කියන මේ රීජන් එකට තමයි අයිති වෙන්නේ. එතකොට මං එහෙනම් මේ වෙලාව යූස් කරන්නේ ප්‍රයිවට් ඇඩ්‍රස් එකක් මගේ.
ඔයාලත් යස් කරන්න ඔයාලගේ ප්‍රයිවට් ඇඩ්‍රස් එකක්. හරි. එතකොට ඒක වෙන්නේ දැන් මෙතන මගේ ඩිවයිස් එක තියෙනවා මම මේ මගේ රවුටර් එකට කනෙක්ට් වෙලා තියෙනවා. ඒ රවුටර් එකට කනෙක්ට් වෙලා තියෙනවා මෙතන මගේ තව ලැප් එකක් තියෙනවා ඒකත් මේ රවුටර් එකට කනෙක්ට් වෙලා තියෙනවා නම් මෙන්න මේක පොඩි ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. එක නෙට්වර්ක් එකක්. ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්. හරි. එතකොට කෝ නෙට්වර්ක් එකට මගේ ඩේටා ට්‍රැෆික් එක යනවනම් මේ මෙතනින් මේ මගේ රවුටරෙන් නැට් කරනවා කියලා කියනවා නෙට්වර්ක් ඇඩ්‍රස් ට්‍රාන්ස්ලේෂන් එකක් කරනවා කියලා කියනවා. එතකොට මගේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එකේ තියෙන ප්‍රයිවට් ඇඩ්‍රස් පබ්ලික් ඇඩ්‍රස් එකට ට්‍රාන්ස්ලේට් කරනවා. හරි මම දැන්ට එච්චරයි කියන්නේ මේකේ වෙනම නැට් ගැන කතා කරොත් දවස් ගානක් කතා කරන්න ඒවා තියෙනවා. එතකොට ප්‍රයිවට් ඇඩ්‍රස් කියලා තියෙන්නේ අපි හැමෝටම යුනික් ඇඩ්‍රස් එකක් පාවිච්චි කරන්න බැරි හින්දා අර තමන්ගේ නෙට්වර්ක් එක ඇතුලේ තමන් මේ වගේ ප්‍රයිවට් ඇඩ්‍රස් එකක් යූස් කරනවා. දැන් මගේ එකේ මම යූස් කරනවා වගේ ඔයාලා නෙට්වර්ක් එක ඇතුලේ ඔයාලා PC වල ඔයාලා යූස් කරනවා. ඊට පස්සේ අපේ ඇක්සස් පොයින්ට් එකේ යාට නැට් එකක් කරලා පබ්ලික් එකක් විදිහට කන්වර්ට් කරලා අපේ ගේට් එකෙන් ඒක ප්‍රයිවට් එක පබ්ලික් එකක් කරලා තමයි නෙට්වර්ක් එකට යවන්නේ. හරි. ඒකට තමයි ප්‍රයිවට් ඇඩ්‍රස් ස්කීම් එක කියන්නේ මෙන්න මේ ප්‍රයිවට් මේන්ලි මෙන්න මේ තුන ප්‍රධාන රේන්ජ් තුන තමයි ප්‍රයිවට් ඇඩ්‍රස් ස්පේස් ටිකකට තියෙන්නේ. හරි. එච්චරයි ඒක තියෙන්නේ මම මේ PDF එක ඔයාලත් එක්ක ෂෙයා කරන්නම් මේක එක්සැම්පල් ටිකක් තියෙනවා. දැන් මම මෙච්චර ඉක්මනට මේ ටික කිව්වට සමහරට පැහැදිලි නැති වෙන්න පුළුවන්. ආයි මේක රිෆර් කරලා බලන්න. මම මේක ඔයාලට ෂෙයා කරන්නම්. හරි. ඊට පස්සේ අපි ආයන් අපේ ප්‍රසන්ටේෂන් එකට IP ඇඩ්‍රස් ගැන පොඩි අයිඩියා එකක් ගත්තා. හරි. අර නෝට් එක රිෆර් කරලා ආයෙ ඕනනම් ලොකු එකක් ගන්න පුළුවන්. හරි. ඊට පස්සේ කොහොම එක හරි IP ඇඩ්‍රස් ගැන කතා කරා. IPv4 ඇඩ්‍රස් ගැන තමයි කතා කරේ අපි. තව IPv6 කියලා ඇඩ්‍රස් ජාතියකුත් තියෙනවා. මේ IPv4 කියන්නේ IPv4 ගැන අපි කතා කරේ. IPv4 කියන්නේ මේ වගේ ඩොටඩ් ඩෙසිමල් 4කින් තියෙන ඇඩ්‍රස් එකක්. එතකොට ලෝකේ ඉන්න නෙට්වර්ක් යූසර්ස්ලා එක ගත්තොත් මේ IPv4 ඇඩ්‍රස් ස්කීම් එක මදි ඔක්කොම ඇඩ්‍රස් කරන්න. ඒක හින්දා පස්සේ IPv6 ඇඩ්‍රස් එක ස්කීම් එකට ආවා. දැන් IPv4 IPv6 ස්කීම් එකට කන්වර්ට් වෙගෙන යනවා. තාම ඒ වුණාට IPv4 ඇඩ්‍රස් එකක් හැම ඩිවයිස් එකකම තියෙනවා. ඒට සිමල්ටේනියස්ලි IPv6 ඇඩ්‍රස් උත් තියෙනවා. හරි. එතකොට IPv6 ඇඩ්‍රස් කියලා ජාතියකුත් තියෙනවා. ඒක හෙක්සාඩෙසිමල් වලින් තියෙන මේ වගේ පෝෂන් 8ක් මේ වගේ පෝෂන් 8ක් කියනවා. මේ අරකේ අර PDS එක IPv6 ගැනත් ඇති. මේ වගේ පෝෂන් 8ක් හෙක්සාඩෙසිමල් වලින් දීලා තියෙනවා IPv6 වල. අරමට ඉස්සල් අර ගත්ත වෙලේ පෙන්වන්න බැරි වුණා. ඒකේ IPv6 ඇඩ්‍රස් එකක් තියෙන්න ඇති. හරි. දැනට අපි IPv4 වලින් වැඩ කරගෙන යන් අර සිමියුලේෂන් ටිකටත්. හරි. ඊට පස්සේ මේ IP config goal ගහලා අපිට client parameters ඒ කියන්නේ අපේ parameters ගන්න පුළුවන් අපේ device එකේ MAC physical address, logical address මේවා ගැන විස්තර ගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමට තියෙනවා layered architecture එක ගැන මම පොඩ්ඩක් කතා කරන්න යනවා. මම අර ඉස්සෙල්ලා කිව්වා switch එකක් කියන්නේ layer 2 device එකක්, router එකක් කියන්නේ layer 3 device එකක් කියලා. එහෙම කතා ටිකක් කිව්වා. layered architecture එක ගැනත් පොඩ්ඩක් විස්තරයක් කියන්න. layered architecture එකේ ඒ කියන්නේ layered architecture එකක් කියන්නේ මෙතන PC එකෙන් යවන මොකක් හරි message එකක් මෙතන තියෙන PC එකට යනකොට
ඒ පැකට් එකට එක තැන්වලදී අපිට මොකක් හරි එරර් එකක් එන්න පුළුවන්, පැකට් එක ලොස් වෙන්න පුළුවන්, මේ වගේ දේවල් වෙන්න පුළුවන්. අපි මේ නෙට්වර්ක් එක දිගටම මේන්ටනන්ස් කරගෙන යන්න ඕනේ. මේ වගේ රීසන් හින්දා මේ පැකට් එක මෙතන ඉඳන් මෙතනට ෆ්ලෝ වෙනකන් වෙන වැඩ ටිකට අපි වෙන වැඩ ටික එක එක ලේයර්ස් වලින් අපි ඩිෆයින් කරනවා. හරි. එතකොට අපි මුලින්ම ගත්තොත් හිතන්න ඔයාලා මොකක් හරි මොකරි අසයින්මන්ට් එකක් කරලා LMS එකට අප්ලෝඩ් කරන වෙලාවක් ගැන කතා කරොත් එතකොට ඇප්ලිකේෂන් එක තමයි මොකක් හරි අපි හිතමු කොහොමගේ මොකක් හරි ඇප්ලිකේෂන් එක තමයි අපි MS Word use කරනවා. හරි. MS Word වලින් MS Word use කරලා මොකක් හරි අපි ඩොකියුමන්ට් එකක් හදනවා. හරි. අපි මේ ඩොකියුමන්ට් අපිට වෙන්න ඕනේ මේ ඩොකියුමන්ට් එක LMS එකට අප්ලෝඩ් කරගන්න. හරි. එතකොට මේක මෙතන ගන්නද? හරි. මෙතනම කරන්න. Word වලින් අපි මොකක් හරි assignment එකක් කරනවා. ඒක අපි LMS එකට අප්ලෝඩ් කරන්න ඕනේ. එතකොට අප්ලෝඩ් කරනකොට අපි දන්නවා මොකක් හරි LMS එකේ සර්වර් එකට අපි HTTP පුට් එකක් තමයි දෙන්න ඕනේ මේ Word document එක LMS එකෙන් අප්ලෝඩ් වෙන්න ඕනේ. පුට් කරන්න ඕනේ HTTP සර්වර් එකට. එතකොට ඇප්ලිකේෂන් එක මෙතනදී යූස් කරන්නේ අපි ෆ්‍රන්ට් එන්ඩ් ඇප්ලිකේෂන් විදිහට මොනවා හරි Word හරි ඒ වගේ ඒවා යූස් කරන්න පුළුවන්. බෑක් එන්ඩ් ඇප්ලිකේෂන් විදිහට මේ වගේ HTTP මේ වගේ දේවල් යූස් කරන්න පුළුවන්. නැත්නම් අපි කනෙක්ට් වෙන DHCP DNS කනෙක්ට් වෙන ඒ වගේ ඇප්ලිකේෂන් උත් තියෙනවා. එතකොට අපි මේම අපි මොකක් හරි මේ තියෙන අසයින්මන්ට් එක කරා ඊට පස්සේ අපි ඒක කරලා ඉවර වෙලා අපිට ඒක LMS එකට අප්ලෝඩ් කරන්න ඕනේ. අප්ලෝඩ් කරන්න ඕන නම් අපි කරන්නේ මේක මුලින් මේ Word document එක චූටි චූටි පැකට් වලට කඩා ගන්නවා. හරි. document format එකක් තියෙනවා doc format එකක් තියෙන එක මැෂින් එකට රීඩ් කරන්න පුළුවන් විදිහට බයිනරි කරගෙන අපි මේ විදිහට පැකට් වලට කඩා ගන්නවා. හරි. මේ Word document එක පැකට් නෙමෙයි මේවට පොඩි සෙග්මන්ට් වලට කඩා ගන්නවා. හරි. සෙග්මන්ට් වලට කඩා ගන්නවා. ඊට පස්සේ මේ ඇප්ලිකේෂන් ලේයර් එකේ තිබුණ මේ Word document එක පොඩි සෙග්මන්ට් වලට කඩාගෙන මේ presentation session කියන මේ layers වලට ගියා. මේ දෙපැත්තේ layers ජාති දෙකක් තියෙනවා. හරි. එකක් OSI model එක අනිත් එක TCP/IP model එක. හරි. මේ දෙකම දැන් OSI model TCP/IP model කියලා මේ පැකට් යන විදිහ නෙමෙයි වෙනස් වෙන්නේ. ඒගොල්ලෝ හදාගෙන තියෙන layers ජාති තමයි වෙනස් වෙලා තියෙන්නේ. හරි. එතකොට මේ TCP/IP model එක අර තිබුණ අර යගේ layers ගොඩක් තිබුණේ complexity එක ටිකක් අඩු වෙලා මේ විදිහ layer 4යි තියෙන්නේ. application transport internet network access මෙයාගේ application presentation session මෙයාගේ application presentation session කියන layers තුනම එකතු වෙලා මෙයාගේ application කියලා එක layer එකක් හැදිලා තියෙනවා. මෙයාගේ transport layer එක මෙයාගේ transport layer විදිහට එහෙමම තියෙනවා. මෙයාගේ network layer එකත් මෙයාගේ network විදිහට එහෙමම තියෙනවා. මෙයාගේ data link උයි physical උයි කියන layers දෙක එකතු වෙලා මෙයාගේ network access කියලා layer එකක් හැදිලා තියෙනවා. එතකොට දැන් අපි මේ වගේ Word document එකක් හදලා ඒක යවන්න ඕනේ. දැන් අපි ඔයා හිතන්න ඔයා ලැප් එක කනෙක්ට් වෙලා තියෙනවා ඔයාගේ router එකට මොකක් හරි ethernet cable එකකින් ඔයාගේ router එකට කනෙක්ට් වෙලා තියෙනවා. ඒ කියන්නේ අපේ ඒක තමයි මේ physical layer එක. හරි. ඒක තමයි අපේ physical layer එක. ඒක තමයි අපේ physical layer එක. එතකොට ethernet router එකට කනෙක්ට් වෙලා තියෙනවා ඔයාගේ RJ45 interface එක තියෙනවා. ඒකෙන් ethernet cable එකකට කනෙක්ට් වෙලා තියෙනවා. ඒක තමයි ඔයාගේ physical layer එකට අදාළ. ඔයා මේ වෙලාවේ හදන්නේ මේ ඔයාගේ Word document එක LMS එකට අප්ලෝඩ් කරන්න. ඒකට අදාළ ඔයාගේ physical layer component එක තමයි මේ RJ45 කියන connector එක, ඒ වගේම cable, ඒ වගේ දේවල්. එතකොට data link layer component අපිට physical layer එකක් පේනවා, application layer එකක් පේනවා. ඒ අතර තියෙන මේ case ටික මෙන්න මේ layers ටික පේන්නේ නැහැ අපිට. හරි. එතකොට ඒක වෙන්නේ මේ විදිහට අපේ ඩොකියුමන්ට් එක මේ වගේ සෙග්මන්ට් වලට කඩාගත්තා. සෙග්මන්ට් වලට කඩාගෙන මේක අපි මේ නෙට්වර්ක් එකේ ට්‍රාන්ස්ෆෝම් කරන්න පුළුවන් වෙන්න එක එක
මොඩිෆිකේෂන් වලට දානවා. මේ හැම ලේයර් එකටම ඒ ලේයර් වල ප්‍රොටෝකෝල්ස් තියෙනවා. හරි. ප්‍රොටෝකෝල්ස් කියන්නේ හරි ප්‍රොටෝකෝල් කියන එක අපිට ඉස්සරහදී හැමතිස්සෙම ඕන වෙයි. ප්‍රොටෝකෝල් කියලා කියන්නේ අපි දන්නවා අපි දැන් ලියුමක් යවන්න ඕන නම් එක තැනක ඉඳලා තව තැනකට ලියුමක් ලෙටර් එකක් පෝස්ට් කරන්න ඕන නම් අපි දන්නවා ඒ ලෙටර් එකේ මෙතන මුද්දරයක් අලවන්න ඕන. හරි. මෙතන මුද්දරයක් ඒ ලියුමේ ගානට හරියන්න මෙතන මුද්දරයක් අලවන්න ඕනේ. ඒක එක ප්‍රොටෝකෝල් එකක්. හරි. මෙතන රිසීවර්ගේ ඇඩ්‍රස් එක තියෙන්න ඕනේ. ඒක එක ප්‍රොටෝකෝල් එකක්. ඒ ප්‍රොටෝකෝල් කම්ප්ලීට් කරන්න බෑ මේක පෝස්ට් කරන්න බෑ අපිට. හරි. එතකොට මේක තමයි අර අපේ මේ ලියුම් කවරේ ඇතුලේ තමයි ලෙටර් එක තියෙන්නේ. හරි. ඒ ලෙටර් එකේ ඒ ලෙටර් එකේ ඇතුලේ තමයි ලියලා තියෙන එක තමයි කන්ටෙන්ට් එක. ඒ කන්ටෙන්ට් එක මේ වගේ එක එක ලේයර් වලදී එක එක ප්‍රොටෝකෝල් දෙනවා. හරි. ප්‍රොටෝකෝල් කියන්නේ මොනවා හරි මේ නෙට්වර්ක් එක. අපි දන්නවා අපේ නෙට්වර්ක් එක හැමෝම පාවිච්චි කරනවා. ගොඩක් අය පාවිච්චි කරනවා අපේ නෙට්වර්ක් එක. ඒකින් හින්දා මොකක් හරි rules and regulation තියෙන්න ඕනේ මේ නෙට්වර්ක් එක පාවිච්චි කරන්න. ඒ වගේ එක එක ලේයර් වලදී තියෙන rules and regulations තමයි මේ එක එක ලේයර් වලට අදාළ protocols කියන්නේ. මෙන්න මේ ලේයර් ටික HTTP DNS DHCP FTP කියලා වගේ protocols ආදී තියෙනවා. transport layer එකේ TCP UDP කියලා වගේ protocol තියෙනවා. මම මේවා වෙන වෙනම explain කරන්න යන්නේ නැහැ. හරි. network layer එකේ IPv4 IPv6 ඒ වගේ ඊට අමතරව routing protocol ඒ වගේ එක එක protocol જાත් තියෙනවා. data link physical layer වල ethernet wireless LAN sonet SDH ඒ වගේ එක එක protocol තියෙනවා. එතකොට මේ අපි හදන web document එක මේ එක එක layers වලදී එක එක modification වලට යනවා. මේ එක එක header add කර කර එක එක modification කර කර මේ හැම layer එකක් through ම යනවා. ඊට පස්සේ network layer එකෙන් sender ගේ ඒ කියන්නේ මේ යවන එක්කෙනාගේ IP address එක receiver ගේ IP address එක කියන්නේ ඔයාලගේ LMS server එකේ IP address එක මේවා combine කරලා data link layer එකෙන් ගිහිල්ලා ඔයාගේ physical port එකෙන් එළියට යනවා. හරි. එතකොට මේ වගේ එකක් තමයි layered architecture එකක් කියන්නේ. මම ලොකුවට විස්තර කරන්න යන්නේ නැහැ. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. මේකත් ගොඩක් විස්තර කරන්න පුළුවන් වෙන වෙනම එක layer එකක් ගැන දවසක්ම විස්තර කරන්න පුළුවන්. ඕන තරම් දේවල් තියෙනවා. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. මම මේකට සිමියුලේෂන් එක කරන්න ඇති වෙන විදිහට චුට්ටක් layers ගැන කිව්වා. හරි. එහෙනම් presentation එක ඉවරයි. ඊට පස්සේ අපි packet tracer එක ගැන චුට්ටක් කරමු. හරි. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. නැද්ද ප්‍රශ්න? හෙලෝ. ප්‍රශ්න තියෙනවා නම් අහන්න. අවුලක් නැහැ නේද? මොකුත් අයි අර මේ ඉස්සෙල්ලා හොස්ට් කියුවේ නෙට්වර්ක් හොස්ට් කියලා. ඒ දෙකේදී හොස්ට් එකක් වෙන්නේ අනිවාර්යයෙන්ම මේ end ඒ කියන්නේ හොස්ට් එකක් වෙන්නේ ගොඩක් වෙලාවට හොස්ට් එකක් වෙන්නේ අනිවාර්යෙන් end device එකක් තමයි හොස්ට් එකක් කියලා කියන්නේ. ඒ කියන්නේ මොකක් හරි device end device වෙන්නත් පුළුවන් routers වගේ intermediate device වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ හොස්ට් එකක් කියන්නේ එක තැනක්. එතෙන්දී අපි හොස්ට් එකක් කියලා idea කරේ අර එක තැනක්. එක port එකක් කියන අදහස තමයි එතෙන්දී අපි හොස්ට් එකක් කියලා idea කරේ. සාමාන්‍යයෙන් හොස්ට් එකක් කියන්නේ device එක end device එකක් කියන එක. සාමාන්‍යයෙන් ඒ වුණාට අපි router වල interface වලටත් IP address දානවා. එතකොට එයාගේ සාමාන්‍ය එක මොකක් හරි RJ45 connector එකක් ගහන interface එකක් උත් අපිට host එකක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ කියන්නේ IP address එකක් තියෙන interface එකක් අපිට host එකක් විදිහට හඳුන්වන්න පුළුවන් IP address ගැන කතා කරද්දී. හරි. ඒ කියන්නේ IP address එකක් assign කරන මොකක් හරි interface එකක් තියෙන device එකක් host කෙනෙක් IP address එක තියෙන interface එක අපි host කෙනෙක් කියලා host කියන්නේ IP address ගැන කතා කරනකොට host කෙනෙක් කියලා අපිට කියන්න පුළුවන්. සාමාන්‍යයෙන් host එකක් කියන්නේ අපේ PC එකක් වගේ end device එකකට. ඒ කියන්නේ ඒ වගේ මොකක් ඒ PC එකක් කියන්නේ එතකොට එයා IP address එකක් assign කරගන්න කෙනෙක්. එතකොට එයා host කෙනෙක්. හරි. ලියද තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් අහන්න. හරි. දැන් ඉන්ට්‍රොඩක්ෂන් එක කරා.
ඒගැන මේටික ඇත්තටම ලොකොට මේ ටාස්ක එකට වැදගත්තන්න වුණට කිසිම අයිඩිය එකක් නැතු නිකන් නෙට්ටයක් කියන්න මොකක්ද කියලාත් අයිබේ අදස්සයක් කියන්න මොකක්ද කියලා තර කිසිම අයිඩිය එකක් නැතු එක පාට්ටම ටාස්ක එක් කරන්න බැන සිමිලේෂන් එක හිද තමයි මේ වගේ ඉන්ට්‍රලක්ෂන් එකක් කරේ ඊළඟට අපි හෙනම් පැකට් රේස් එකට යමු දැන් හැමෝම් පැකට් රේස් ඩවන්ලෝඩ් කරගෙන හරි නැත්තම් ලිංකයක් එවල් ඩවන්ලෝඩ් කරගන්න හෙලෝ ෆීඩ්බැක් ඕනේ පැකට් රේස් දාගෙනද තියෙන්න හැමෝම ඔය හරි දාගෙන තියෙන්නේ කියලා හිතල එහෙනම් මං මෙතනින් එහාට පොඩ්ඩක් පැකට් රේස් එක ගැන විස්තර ටිකක් කියලා යන්න දාගෙන නැත්තම් ඔයාලට ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන් පැකට් රේස් එක ගිහිල්ලා මොකක් හරි ඔයාලා ලොග් වෙන්න මොනවා හරි අහනවද පැකට් රේස් ඕපන් කරනකොට සිස්කෝ නෙටාකැඩ් එකට ලොග් වෙන්න කියලා ඉල්ලනවා ඉතින් මං හිතන්නේ ඒමා එතකොට ඒකට කරන්න තියෙන්නේ ඒන්නේ සිස්කො නටගඩ් එක කවුන්ටක් වැඩියලාක් කියන්න නිකං එකකවුන්ටයක් හදලා ඒක යසනයෙන් පාස්වඩ් දිල ලොග්ගුණාම හරි දැන් එහෙම වෙලා නැතිය දැන් ඒකට මං දැන්ට මෙහෙම කරගෙන යන්නම් ඒගැන නෙට්ටක් ගැන්නේ නැත්තම් සිස්කෝ බ්‍රවසගේ සිස්කො නටාකැඩ් කියලා ටයිප් කරලා මට විනාඩියක් දෙන්න කෝල් හරි කටිය ලොග්වෙන්න බැරුව දෙන්න මේකට ඉක්මට කවුන්ටක් හදාගෙන ලොග්වෙන්න පුළුවන් ඕන්නම් ඉක්මට කවුන්ටක් හදාගෙන ලොග්වෙන්න පුළුවන් ඔන්නමං කියන්නම් හදාගන්න හැට ඉක්මනට හරි සිස්කෝ නෙට්ක ඇකඩමිය එකේ සයිට් එකට ගිහිල්ලා සිස්කෝ නෙටාකැට් කියලා ගහන්න එතකොට මේ සයිට් එකට යන්න පුළුවන් ගිහිල්ලා මේ ලොගින් එකෙන් ගිහිල්ලා එකකවුන්ටක් තියෙනවනම් ප්‍රශ්නයක් නෑනේ කවුන්ටන් නැති අය මේ ලොගින් එකට ගිහිල්ලා නිකම් හරි මේ ලොගින් එකට ගිහිල්ලා ඊටස සයින්ඉන් වෙන්න පුළුවන් කවුන්් එකක් එකකවුන්් එකක් නැත්තං හදාගන්න පුළුවන් කොහෙද නැත්තං හදාගන්න තියෙන්න කොහෙද ලොග්වෙන්න ගිහාම මොකරි සයිනක් පෙන්න්න හරි මොක්කරි ඔප්ෂණයක් පෙන්න්න නානය පෙන්න්න මයි
හරි දැනට ගෙස් කෙනෙක් විදිය ලොග් වෙන්න නැත්තම් මේ නෙටාකැඩ් ගෙස් කෙනෙක් විදිහට ලොග් වුණාම පොඩි පොඩි ෆන්ක්ෂන් වල අවුලක් තියෙනවා දැනට ගෙස් කෙනෙක් විදිහට ලොග් වෙන්න නැත්තම් සිස්කෝ නෙටා Google එකේ නෙටාකැඩ් කියන එක සර්ච් කරලා දැන් මම අර account එකක් හදලා තියෙන හින්දා මට එකපාරටම sign up වෙන්න තැන පෙන්නන්නේ නැහැ මට හරියට මතක නැහැ කොහෙන්ද sign up වුණේ කියලා account එකක් හදාගන්න සිස්කෝ නෙටාකැඩ් එකට ගිහිල්ලා අලුතෙන් account එකක් හදාගෙන ඊට පස්සේ ඒකේ username password දීලා ඔයාලට මේ කනෙක්ට් වෙන්න username password දීලා packet tracer එකට මේවා කරගන්න ඇතුළට යන්න පුළුවන් දැනට guest කෙනෙක් විදියට use කරන්න ප්‍රශ්නයක් නැහැ හරි ඊට පස්සේ දැන් packet tracer එක තමයි මේ තියෙන මේ interface එක මේකේ මේ එක જાති මං කිව්වනේ මෙහෙම network devices තියෙනවා කියලා network end devices මෙතන තියෙනවා පේනවනේ මේක පේනවනේ ලොකු කරන්න හරි මේක තියෙන්නේ මේ තියෙන Cisco packet හැමෝම ලොග් වුණාද දැන් ලොග් වෙන්න බැරි නම් ඒ කියන්නේ guest කෙනෙක් විදියට ලොග් වෙන්න පුළුවන් නැත්නම් network connection එක පොඩ්ඩක් මේවා කරලා දැන් ඉතින් මේකෙන් ඉන්න හැම බෑනේ terminate කරලා log වෙන්න try කරන්න හරි මම දැන්ට මේක ගැන explain කරගෙන යන්න හැමෝම log වෙලාද ඉන්නේ කියන්න ඕන හරි ලොග් වෙලා ඉන්නේ කවුද ඔව් අයියේ හරි හරි ලොග් වෙලා නම් ඉන්නේ මේ තියෙන්නේ packet tracer එක මේ මෙතන තියෙනවා end devices ජාති මේක එකේ තියෙනවා PC laptop server එක එක server ජාති web server තියෙනවා printer තියෙනවා IP phone තියෙනවා ඕනේ end device එකක් තියෙනවා හරි smart devices wireless ඕනේ device එකක් තියෙනවා එතකොට මෙතන තියෙනවා end devices ජාති ටික. ඊට පස්සේ network device කියන්නේ intermediate device ජාති තියෙනවා. routers මේ වගේ එක එක ජාති ගොඩක් තියෙනවා. switches මේ වගේ ජාති ගොඩක් තියෙනවා. multi layer switches තියෙනවා. මේ වගේ එක එක switches තියෙනවා. හරි. ඊට පස්සේ මෙතන තව තියෙනවා wireless devices තියෙනවා. wireless එක එක wireless devices ජාති තියෙනවා end devices තියෙනවා ඊට පස්සේ මේ වගේ component තියෙනවා මේ වගේ connection types තියෙනවා මං කිව්වා connection types තියෙනවා කියන මේ console connection එක මොකටද use කරන්නේ කියලා කිව්වා අපේ network device එකක් අපි ගමු network device එක මොකක් හරි මේ වගේ router එකක් ගත්තොත් මේ වගේ අපේ PC එක ගත්තොත් මේ console connection එක use කරන්නේ මේ විදිහට console port එකට connect වෙන්න මේ විදිහට console device එකකින් connect කරලා මෙයාට communicate කරන්න පුළුවන්. හරි ඊට පස්සේ මම කිව්වා straight through cables ගැන crossover cables තියෙනවා මෙතන straight through cables තියෙනවා ඉතින් මම කිව්වා cables ජාති ටිකක් ඒ හැම එකම මෙතන තියෙනවා. එතකොට අපි මේ වගේ switches දෙකක් එහෙම connect කරනවා නම් switches දෙකක් එහෙම connect කරනවා නම් අපිට කරන්න වෙන්නේ switches දෙකක් කියන්නේ same type of device ඒ වගේ වට අපිට straight through cable පාවිච්චි කරන්න බෑ එහෙනම් අපි crossover cable පාවිච්චි කරන්න ඕනේ මෙතන එනවා මොකද්ද මෙයාගේ connect වෙන්න ඕනේ port එක මෙතන දෙන්න එනවා ඊට පස්සේ ගිහිල්ලා මෙයාගේ connect කරන්න ඕනේ port එක මොකද්ද කියලා මෙතනින් දෙන්න පුළුවන් ඊට පස්සේ දෙන්න connect වෙනවා හරිද
ඊට පස්සේ අපි මෙතනින් PC එකක් ගත්තොත් මේ වගේ PC එකක් මෙතන තියෙනවා තව PC එකක් හරි මේකෙන් දීලා ඔයාලට කේබල් ජාතිය මොකක්ද කියලා මතක නැත්නම් කනෙක්ෂන් ටයිප් එක ඔටෝ චූස් කරගන්න කියලා මෙන්න මේක ක්ලික් කරලා ඒක දෙන්න පුළුවන්. හරි එතකොට එයා ඕන එක හරියට හදා ගන්නවා. හරි. එතකොට දැන් ස්විච් එකකින් මේ වගේ PC දෙකක් කනෙක්ට් කරොත් ඒකවල කොහොමවත් කනෙක්ට් වෙනවා. ඒ කියන්නේ ස්විච් එකක් කියන්නේ බ්‍රෝඩ්කාස්ට් ඩිවයිස් එකක් අපිට පැකට් ෆෝවර්ඩ් කරන්න පුළුවන්. හරිද? ඊට පස්සේ මේකේ තව මොනවද තියෙන මේ වගේ එක ඩිවයිස් ජාති ටික තියෙනවා. ඊට පස්සේ මොනවා හරි මේ වගේ කනෙක්ෂන් ජාති ටික තියෙනවා. ඊට පස්සේ end devices එක ඒවා තියෙනවා. මේ PCs තියෙනවා, ස්මාර්ට්ෆෝන් ඒ වගේ ඒවා තියෙනවා. ඊට අමතරව මේ වගේ end devices තියෙනවා. මේ සීලින් ෆෑන් ඒ ඕන එකක්. ඒ කියන්නේ දැන් මං කිව්වා 5Gත් එක්ක ගෙදර තියෙන හැම ඩිවයිස් එකක්ම network එකකට connect වෙලා home automation වෙන generation එකනේ 5G කියන්නේ. කියන්නේ හැම දෙයක්ම automate වෙලා හැම දෙයක්ම network එකට connect වෙනවා. එතකොට මේ හැම ඕනේ device එකක් අපිට end device එකක් කියලා ගන්න පුළුවන්. ගෙදර තියෙන fan එක අපේ network එකේ කොහේ හරි remote තැනක ඉඳන් ගෙදර තියෙන fan එක ඒ වගේ ඒවා connect කරන්න පුළුවන්. එතකොට ඒ වගේ ඒවා දාලා ඒ වගේ ඒවා මේ අපේ network එකට apply කරන්න පුළුවන්. bulb තියෙනවා ඕනේ දෙයක් තියෙනවා. හරි. end device වලට. හරි මේ වගේ city මේ වගේ towers තියෙනවා. ෆෑන් තියෙනවා ඕන එකක් මේ end device එක කියන IP එකක් assign කරන්න පුළුවන් ඕන device එකකට end device එකක් කියලා කියනවා. හරි. එතකොට මේකේ දැන් PC එකක් තියෙනවා නම් ඒක ඇතුළට අපිට මේ විදිහට යන්න පුළුවන්. දැන් මගේ share වෙන්නේ මොකද්ද? packet tracer file එකද මේ open කරපු එක share වෙනවද? නෑ නේ. මේක වෙනම ෂෙයා කරන්න බෑනවානේ. සමහර අය වේටින් ඩ්‍රොප් වුණ අයට ආයේ ලොග් වෙන්න බෑ කියලා තියෙනවා. වේටින් රූම් එකේ ඉන්න වෙනවා කියලා. අපි මේක රෙකෝඩින් එක දාන්න. ආයි එන්න බැරියට අවුලක් නෑ ගමන්න. හරි. ඉන්න අය ඩ්‍රොප් වෙන්නට වෙන්න. හරි. දැන් මේක පේනවනේ PC5 කියන ඉන්ටර්ෆේස් එක ඇවිල්ලා තියෙනවනේ. තියෙනවද? ඔය හරි. ඒ වගේ අර ඉස්සෙල්ලා පැකට් ට්‍රේස් එකේ තියෙන හැම එකක්ම ක්ලික් කරලා ඩිවයිස් වලට ගියාට පස්සේ හැම එකටම මේ විදිහට ඇතුළට යන්න පුළුවන් අපිට. මේ zoom එකෙන් කරනකොට අර වෙන වෙනම අර ක්ලික් කරලා ආයි වෙන වෙනම එක එක ෂෙයා කරන්න වෙනවා. ඒකයි පොඩ්ඩක් අවුල් එතකොට වෙලා යනවා. මේ වගේ මේකේ තියෙන අර ෆිසිකල් පෝට් ටික මොනවද මේ හෙඩ්ෆෝන් එකට මයික්‍රොෆෝන් එකට මේ හැම එකටම එක එක වෙන වෙනම පෝට් තියෙනවා. ඒව ගැන පෙන්නනවා. මේ වගේ මොඩියල්ස් ටික ඔක්කොම පෙන්නනවා. ඊට පස්සේ කන්ෆිගරේෂන් කරන්න පුළුවන් අපිට මෙයාගේ IP ඇඩ්‍රස් මෙතනදිම දෙන්න පුළුවන්. ඉන්ටර්ෆේස් වලට මේ විදිහට IP ඇඩ්‍රස් දෙන්න පුළුවන්. ඉන්ටර්ෆේස් වලට IP ඇඩ්‍රස් දෙන්න පුළුවන්. මේ වගේ අපිට ඕන දෙයක් කරන්න පුළුවන් මේකේ බේසික් දේවල් සිම්පල් දේවල්. ඒ කියන්නේ HTTP IP configuration කරන්න පුළුවන්. මේ වෙබ් browse කරන්න පුළුවන් මේ PC එකෙන්.
කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකට ගිහිල්ලා පින් කරන්න පුළුවන් මේ වගේ එක එක දේවල් කරන්න පුළුවන්. හරි අපි පොඩි සිමියුලේෂන් එකක් දැනට කරමු. මේ විදිහට අපි මුලින්ම PC එකක් දාමු. මෙතන PC එකක් දාමු. මේ PC දෙක ඉන්න එකම නෙට්වර්ක් එකේ නම් අපිට ඒ කියන්නේ එකම නෙට්වර්ක් එකේ කියන්නේ අර නෙට්වර්ක් මං කියවනේ host portion කියලා තියෙනවා network version කියලා තියෙනවා කියලා. host portion කියලා තියෙනවා network portion කියලා තියෙනවා කියලා මෙහෙම host portion තියෙනවා මෙහෙම network මේ ටික network portion එක නම් මේක host portion එක නම් වෙන වෙනම host portion network portion කියලා තියෙනවා මේ network address එක කියන එක network portion එක සමාන නම් මේ network portion එක සමාන නම් ඒ device දෙක අපි කියනවා same network එකේ කියලා. අපි හිතමු PC දෙකක් එකක් 192.168.10.7 කියලා එයාගේ IP එක තියෙනවා අනිත් PC එකට තියෙනවා 192.168.10.35 කියලා වගේ තියෙනවා කියමුකෝ. එතකොට මේ PC දෙක ඉන්න එකම network එකක් ඇතුලේ මෙයාලගේ subnet mask එක අපි දුන්නොත් 255.255.255.0 කියලා දුන්නොත් මේ දෙන්නගේ subnet mask එක ඒක නා මේ දෙන්නම ඉන්නේ එතකොට එකම network එකක් ඇතුලේ. එතකොට එකම network එකක් ඇතුලේ ඉන්නකොට අපිට මේ දෙන්නම connect කරන්න මොකොත් intermediate device ඕනේ නැහැ. අපිට කෙලින්ම ethernet cable එකක් ගහලා connect කරන්න පුළුවන්. ඒ වුණාට අපි හිතුවත් මේ දෙන්න ඉන්නේ different network වල කියලා. හරි. එතකොට එහෙම වුණොත් අපිට මේ දෙන්න communicate කරන්න මොකක් හරි intermediate device එකක් ඕන වෙනවා. අපි මුලින්ම හිතමු මේ දෙන්න ඉන්න දැන් different network වල කියලා. අපි හිතමු මේ දෙන්න ඉන්න different network වල කියලා. එහෙම වුණොත් මෙහෙම එක PC එකක් තියෙනවා මෙතන අනිත් PC එක තියෙනවා මේ දෙන්න අපි කනෙක්ට් කරන්න පුළුවන් මේ විදිහට router එකක් දාලා කනෙක්ට් කරන්න පුළුවන්. හරි. එතකොට මුලින්ම ඊට පස්සේ router එකක් දැම්මා PC දෙකක් දැම්මා අපි මොකක් හරි කනෙක්ට් කරන්න ඕනේ. auto select දෙන්න පුළුවන්. හරි. auto select දෙන්න ගන්න පුළුවන්. හරි. එතකොට මේ router එකේ gigabit ethernet 00 කියන එක එකයි gigabit ethernet 001 කියන එකයි මේ PC දෙකට connect වෙලා තියෙන්නේ. හරි. හරි. ඊට පස්සේ මේ විදිහට කනෙක්ට් කරලා මේ අපි දෙමු PC1 එකේ IP address එක මේ විදිහට ඒක පේන්නේ නැහැ අපිට මේක PC1 එකේ IP address එක interface ethernet 0/0 එකේ IP address එක අපිට දෙන්න පුළුවන් මේ විදිහට 192.168.10.1 කියලා. එතකොට subnet mask එකේ autom හදාගන්නවා මොකක්ද කියලා. හරි. ඊට පස්සේ අපි යාගේ default gate එක දෙන්න ඕනේ. මම කිව්වා default gate එක කියන්නේ යා network එකෙන් එළියට යන එක. අපි ඒක දෙමු දැනට. දැන් 192.168.10.2 කියලා. එතකොට මෙයා network එකෙන් එළියට යන්නේ router interface එකෙන්. එතකොට අපි router interface එකට ඒ value එක දෙන්න ඕනේ. හරි. එතකොට
එයාගේ කන්ෆිගරේෂන් එක හරි ඊට පස්සේ අනිත් PC එක කරොත් මේක එකෙන් එක වෙන ස්ක්‍රීන් එකක් මෙයා වෙනවා එතකොට ටිකක් මාරුයි හරි කන්ෆිග් කරන්න ඊට පස්සේ එයාගේ පෝට් එක අපි දෙමු වෙන නෙට්වර්ක් එකකින් 192.168. අරයා 10 දුන්නේ ඒ කියන්නේ 192.168.10 නෙට්වර්ක් එකේ ඉස්සෙල්ලා PC එක තිබුණේ දැන් එක්කෙනා මම 20 නෙට්වර්ක් එකට දානවා එතකොට 20.1 කියලා දෙන්න පුළුවන් ඊට පස්සේ සබ්නෙට් මාස්ක් එක හදා ගන්නවා ඊට පස්සේ කන්ෆිගරේෂන් වලට ගිහලා අපිට ඩිෆෝල්ට් ගේට් එක දෙන්න පුළුවන් 192.168.20.2 කියලා දෙමු අපි හරි ඊට පස්සේ දැන් අපි රවුටර් එක කන්ෆිග් කරන්න ඕනේ හරි මේ තියෙන මේ ඩිවයිස් එක උඩ ඩබල් ක්ලික් කරාම ඉන්ටර්ෆේස් එක එනවා ඊට පස්සේ අපිට මේ ඕනනම් මේක නිකන් මැනුවලි කන්ෆිග් කරන්න පුළුවන් මෙයාගේ IP ඇඩ්‍රස් දීලා ඒ වුණාට කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකෙන් තමයි ටාස්ක් එකේදීත් එහෙම මැනුවලි කන්ෆිග් කරන්න දෙන්නේ නැහැ කමාන්ඩ් ලයින් ඉන්ටර්ෆේස් එකට ගිහිල්ලා කන්ෆිගර් කරන්න ඕනේ හරි අපි ෆිසිකලි බැලුවොත් මෙයාගේ කනෙක්ට් වෙලා තියෙන මොඩියුල් ටික පෝට් ටික එහෙම ගිගාබිට් ඊතර්නෙට් 0/0 මේ වගේ පෝට් ටික තියෙනවා හරි එයාගේ තියෙනවා ගිගාබිට් ඊතර්නෙට් 0/0/0 කියලා එක පෝට් එකක් 0/0/1 කියලා එකක් තියෙනවා 0/0/2 කියලා තව පෝට් එකක් තියෙනවා අපි CLI එකට ගිහිල්ලා කන්ෆිගර් කරොත් හරි CLI එකට ගියොත් මේක අර CLI එකට ඉස්සෙල්ලා හරි මුලින්ම CLI එකට ගියොත් පොඩ්ඩක් ඉන්න මේක අර ඉස්සෙල්ලා පෝට් පෙන්වන්න ගියේ හින්දා පෝට් එක ළඟින් එන්නේ ඩිෆෝල්ට් විදිහට එන විදිහ පෙන්වන්න මේකට ගිහිල්ලා මුලින්ම එනවා අර greater than command මාක් එකක් එනවා ඒකෙන් ආයි මේ ඉන්න තැනට එන්න නම් en කියලා ටයිප් කරන්න ඕනේ නැත්නම් enable කියලා ටයිප් කරන්න ඕනේ enable කරාම මෙතන මේ ඉන්න තැනට එනවා මේ ඉන්න තැන ඉඳලා config t ගියාම configure terminal කියලා හරි වචන ගහන්න ඕනේ configure terminal කියන එක ෂෝට් කරලා config t කියලා ගත්තාම configure මෝඩ් එකට global configuration මෝඩ් එකට යනවා ඊට පස්සේ global configuration mode එකට ගිහලා අපිට මෙයාගේ වෙන වෙනම port වලට යන්න පුළුවන්. ඊට පස්සේ port එක access කරන්න නම් interface ගිහිල්ලා gigabit ethernet ethernet 0/0/0 එකට ගියාම interface giga interface gigabit ethernet gigabit ethernet 0/0 ගියාට පස්සේ interface එකට යන්න පුළුවන් interface එකට ගිහිල්ලා interface එකට IP address එකක් assign කරන්නේ IP address කියලා ගහලා RESS IP address කියලා ගහලා ඒ interface එකට assign කරන IP address එක ගහනවා 192.168.10.2
2 කියලා දාමු. ඒක තමයි අර PC එකට කනෙක්ට් වෙලා තියෙන ඉන්ටර්ෆේස් එක. ඊට පස්සේ එයාගේ subnet mask එක 255.255.255.0 කියලා දෙමු. ඊට පස්සේ port එකට IP assign කරාට පස්සේ අපි no shut කියලා දාන්න ඕනේ. shutdown interface එක enable කරලා shutdown වෙන්නේ නැතුව interface එක enable කරගන්න. ඊට පස්සේ අපි මේ කරපු configuration අපි ඒ වගේම අනිත් port එකටත් කරන්න ඕනේ. config t ගියා. ඊට පස්සේ interface එක අපිට මේ arrow keys වලින් අපි ඉස්සෙල්ලා ගහපු command හොයාගන්න පුළුවන්. ඊට පස්සේ interface එක 00 එකට ඉස්සෙල්ලා ගියේ 01 එකට යනවා. ඊට පස්සේ 1 එකට ගිහිල්ලා එයාගේ IP address එක දෙනවා 20.2 කියලා. 20.2 කියලා දෙනවා. ඊට පස්සේ ආවත් no shut කරා. no shut කරා. අපි කරපු configuration save කරන්න අපිට කරන්න පුළුවන් copy running configuration is to startup configuration කියලා command එක ගන්න පුළුවන්. ඒක වෙනකොට අපි copy run start ගහනවා. නැත්නම් ඒක ගහන්නත් පුළුවන්. එහෙම නැත්නම් wr කියලා ගහන්නත් පුළුවන්. මේ command එකකින් ඕන එකක් දාලා අපි කරපු configuration save කරන්න පුළුවන්. ඔයාලා task එකේ දුනත් හැමතිස්සෙම කරන configuration save කර කර යන්න. නැත්නම් configuration නැති වෙන්න පුළුවන්. ආයි close වෙලා ආයි open වෙනකොට router එක. හරි. එතකොට මේ විදිහට configuration save කරා. ඊට පස්සේ ආයි මේකට ගියොත් හරි දැන් configure කරා PC එකයි router එකයි PC දෙකයි router එකයි configure කරලා තියෙන්නේ. ඊට පස්සේ ආයි යන්න ඕන PC එකට PC එකට ගිහිල්ලා command prompt එකට ගිහිල්ලා ping වෙනවද කියලා බලමු අපේ අනිත් PC එක. මේ ඉන්නේ 192.168.10.1 කියන PC එකේ. ඒකෙන් 192.168.20.1 කියන PC එක pin කරලා බලමු. pin වෙනවද කියලා. pin වෙනවා. එතකොට මේ basic different network දෙකකින් PC දෙකක් config කරලා බැලුවේ pin වෙනවද කියලා. pin වෙනවා නම් මේ විදිහට reply from අදාළ PC එකෙන් කියලා වැටෙනවා. reply from අදාළ PC එකෙන් කියලා වැටෙනවා. time එක bytes ගන්න වටනවා. time එක TTL කියලා කියන්නේ නැත්නම් time to live කියන එක. ඒ කියන්නේ network එකක packet එකක් ඕනේ තරම් වෙලා තියෙන්නේ නැහැ. අපි එයාට මේ packet එකට ඉන්න පුළුවන් time එකක් අපි define කරලා තියෙනවා. මොකද අපි දැන් යවන packet එකක් සෑහෙන කාලයක් network එකේ තියෙනවා නම් destination එක reach කරන්නේ නැතුව ඒක network එකේ traffic එක අනවශ්‍ය විදිහට වැඩි වෙන්න හේතුවක් වෙනවා. මේ වගේ හේතු හින්දා අපි මේ වගේ time to live period එකක් තියෙනවා. මේ time to live period එකෙන් පස්සේ packet එක ඒ network එකෙන් අයින් වෙලා යනවා. finish වෙලා යනවා. හරි. හරි. ඒ task එක කරා අපි ළඟට මං ඔයාලට packet tracer file ටිකක් දුන්නනේ. ඒ ටික හම්බුණාද? මෙතන configure කරන්න වෙලා හරි. එහෙනම් අදට ඇති නේද මේ ටික? ලොකු simulation එකක් කරනවාද අදට ඇතිනේ? අමාරු ඇතිනේ. ඊට පස්සේ මං මේ ටිකත් නිකන් කියලා ඉන්නම්. ඒ කියන්නේ එක PC එකකින්ලා තව PC එකට යනකොට අර මම නිකන් බේසික්ම network එකක් ඉස්සලා ඇන්ද ඒ වගේ ටිකක් complex network එකක් හදුවා මේ PC එකට. හරි. දැන් මගේ packet tracer interface එක නේද වෙන්නේ? මේ routers 3ක් තියෙන එක නේද වෙන්නේ? ඔය හරි. ඊට පස්සේ මේ වගේ මේ PC එක අපේ PC එක මොකක් හරි net එකේ තියෙන file server එකක් connect වෙන්න ඕනේ. Google එකේ මොකක් හරි server එකක් හරි මොකක් හරි ඒ වගේ එකක් connect වෙන්න ඕනේ කියලා හිතන්නකෝ. එතකොට මේ අපේ PC එකට මේ වගේ server එකක් connect වෙන්න වුණා නම් මේ යන්න ඕනේ path එක
ඉස්සෙල්ලර එක රවුටරයක් තියෙනකොට ඉස්සෙල්ල එක රවුටරේ දෙපැත්තේ අපේ ඩිවයිස් කනෙක්ටෙලා තිබුණ එතකොට අමුතුයෙන් ආයි මොකුත්තේ රවුටරයට කියන්න ඔන්න කොහෙටද පැකට් යවන්න ඕනි කිය ඒ වුනාට මෙතන මේ රවුටරේට මේ මෙතන තියෙන රවුටරයට කනෙක්ටලා තියෙන මේ මෙතන තියෙන නෙට්ට එක හරි මේ මෙතන තියෙන රවුටරයට කනෙක්ටලා තියෙන මේ නෙට්ට එකයි මේ නෙට්ට එකයි මේ නෙට්ට එකයි කියන තුන එතකොට මේ පැකට් මෙයා එව්වෝත් මේ PC එකෙන් පැකට් එකක් එව්වෝත් මේ තියෙන නෙට්ට එකට යන්න මෙතන තියෙන මොක්කරි ඩිවයිස් එකට යවන්න පැකට්ටයක් එව්වෝත් මේ රවුටරේට කෙලින්ම යවන්න පුළුවන් වෙන මොකුත් කරන්න ඕන්න මෙතන මේ පෝට් එකෙන් අවුට්පුට්ටන මේ හරිය මේ තව කනෙක්ටලා තියෙන PC එකට යවන්න පැකට් එකක් එව්වෝත් මේ PC එක මේ රවුටරේට මෙන්න මෙතන තියෙන PC එකට යවන්න පැකට් එකක් එව්වෝත් ඒ රවුටරේට පුළුවන් කෙලින් මේ පැකට් එක රවට් කල්ල දාන්නේ PC එකට මොකද එයාට කනෙක්ටලා තියෙන නෙට්වර්ක් එක තමයි PC එකකින් ඒ වුණාට දැන් මේ PC එකට ඕනේ මේ සර්වර් එකට මොකක් හරි අප්ලෝඩ් කරන්න නැත්නම් ඒ සර්වර් එකෙන් මොකක් හරි ඩවුන්ලෝඩ් කරගන්න. එතකොට ඒ දෙන්නයි කනෙක්ෂන් එක හදාගන්න මේ රවුටරේ දන්නේ මෙයාට කනෙක්ට් වෙලා තියෙන මේ පාත් එකයි මෙයාට කනෙක්ට් වෙලා තියෙන මේ පාත් එකයි මෙයාට කනෙක්ට් වෙලා තියෙන මේ නෙට්වර්ක් එකයි විතරයි. ඒකින්ද අපි රවුටරේට කියා දෙන්න ඕනේ ඔයා ඒ තුන විතරක් දන්නවා වුණාට මේ රවුටරේට කනෙක්ට් වෙච්ච තව නෙට්වර්ක් එකක් මේ හරිය තියෙනවා මෙහෙම නෙට්වර්ක් එකක් මේ හරිය තියෙනවා මේ වගේ තියෙන අනිත් නෙට්වර්ක් ගැන මේ රවුටරේට කියලා දෙන්න ඕනේ. එතකොට රවුටරේට කියලා දෙන එකට නැත්නම් එයා ඉගෙන ගන්න එකට නෙට්වර්ක් එකේ තියෙන අපි රවුට් එකක් කියලා කියනවා. රවුට් එකක් කියන්නේ මේ රවුටරේට එන පැකට් එකක් මේ රවුටරේ දන්න රවුට් මොනවද නැත්නම් රවුටරේ දන්න නෙට්වර්ක් මොනවද කියන එක තමයි අපි ඒ රවුට් වලින් එයාට කියලා දෙන්නේ. හරි. එතකොට රවුටරේට නෙට්වර්ක් එකක් ගැන කියලා දෙනකොට ප්‍රධාන විදි දෙකක් තියෙනවා. එකක් ස්ටැටික් විදිහට කියලා දෙන්න පුළුවන් අපිට. අනිත් එක තමයි අපිට ඩයිනමික් විදිහට කියලා දෙන්න පුළුවන්. හරි. එතකොට ස්ටැටික් විදිහට කියලා දෙනවා නම් අපි කරන්නේ මේ රවුටරේට කියනවා මෙතන මෙහෙම නෙට්වර්ක් එකක් තියෙනවා කියලා IP route කියලා කමාන්ඩ් එකක් ගහලා රවුටරේ IP route කියලා කමාන්ඩ් එකක් ගහලා එයා දැනගන්න ඕනේ නෙට්වර්ක් එක අපි හිතමු මෙතන මේ නෙට්වර්ක් එකේ නම 172යි 16යි 2.0 කියන නෙට්වර්ක් එක එයාගේ සබ්නෙට් මාස්ක් එක දෙනවා 255 0 කියලා ඊට පස්සේ ඒ රවුටරේ මේ නෙට්වර්ක් එකට ට්‍රැෆික් ෆෝවර්ඩ් කරන්න අවුට්වෙන් පැකට් එක ට්‍රාන්ස්ෆර් කරන්න ඕනේ නෙක්ස්ට් හොප් එකේ IP ඇඩ්‍රස් එක මොකක්ද කියලා දෙන්න. නෙක්ස්ට් හොප් එක කියන්නේ එයා ඊළඟට කනෙක්ට් වෙන රවුටරේ ඉන්ටර්ෆේස් එකේ IP ඇඩ්‍රස් එක. ඊට පස්සේ මෙතනට දෙනවා 192.168.1.1 කියලා 1.2 කියලා. එතකොට මේ විදිය ස්ටැටිකලි මේ කියලා තියෙන්නේ. ඔයාට මේ නෙට්වර්ක් එකට කනෙක්ට් වෙන්න ඕන නම් මේ සබ්නෙට් මාස්ක් එක තියෙන ඔයා එළියට පැකට් යවන්න ඕනේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට. එහෙනම් මෙයා දැනගන්නවා මේ සර්වර් එකට ෆයිල් යවන්න ඕන නම් එයා කරන්න ඕනේ එයා පැකට් ෆෝවර්ඩ් කරන්න ඕනේ මෙන්න මේ ඉන්ටර්ෆේස් එකට කියලා. එතකොට මේ PC එක රික්වෙස්ට් එකක් දැම්මම පැකට් එකක් එවුවාම ඒක රවුටර් එක ළඟට ඇවිල්ලා එයාට මෙහෙම කමාන්ඩ් එකක් දීලා තියෙනවා නම් එයා දැනගන්නවා මේ නෙට්වර්ක් එකට යන්න මෙයා පැකට් ෆෝවර්ඩ් කරන්න ඕනේ මෙන්න මෙතන තියෙන ඉන්ටර්ෆේස් එකට කියලා. හරි. ඊට පස්සේ එයා පැකට් එක ෆෝවර්ඩ් කරලා දානවා. ඊට පස්සේ මෙතනට ගියාට පස්සේ මේ රවුටරේට කනෙක්ට් වෙලා තියෙන නෙට්වර්ක් එකක් තමයි මේක. එයාට කෙලින්ම සර්වර් එකට කනෙක්ට් වෙන්න පුළුවන්. ඒක තමයි අපි ස්ටැටික් රවුට් එකක් කියලා කියන්නේ. ඩයිනමික් රවුට් එකක් කියන්නේ අපි මෙයාට මෙහෙම මැනුවලි දෙන්නේ නැතුව එයාව මොකක් හරි ප්‍රොටෝකෝල් එකට ඇසයින් කරනවා OSPF RIP හරි මොනවා හරි වගේ ප්‍රොටෝකෝල් එකක් දීලා කියනවා. ඒ ප්‍රොටෝකෝල් එකෙන් කරන්නේ රවුටර් ඉන්ටර් රවුටර් කමියුනිකේෂන් එකක් කියලා එයා පාත් එක හොයාගන්නවා. හරි. ඒ ටික තමයි අද වර්ක්ෂොප් එකේ කියන්න තියෙන්නේ. මම මේ කන්ෆිගර් කරලා පෙන්නුවේ නැත්තේ මේක කන්ෆිගර් කරනකොට වෙන වෙනම රවුටරේට යනකොට මට ස්ක්‍රීන් ෂෙයා එක මාරු කරන්න වෙනවා. ආයි වෙන වෙනම PC එකෙන් PC එකට ස්ක්‍රීන් ෂෙයා එක මාරු කරන්න වෙනවා. ඔයාලට දීලා තියෙනවා පැකට් ට්‍රේසර් ෆයිල් එක. ඒ පැකට් ට්‍රේසර් ෆයිල් එකේ ඔක්කොම ඉන්ටර්ෆේස් ඔක්කොම කන්ෆිගර් කරලා තියෙන්නේ.
ඒගැන ඉන්ටෆේස් වලට PC වලට router වලට ඔක්කොම IP address දාලා තියෙන්නේ. ඔයාලට කරන්න තියෙන්නේ මේ ස්ටැටික් රවට් එක මේ රවටර් දෙකට ගිහිල්ලා වෙන වෙනම දෙන්න. මේ රවටරේට යනවා එයාගේ configure terminal ගිහිල්ලා configure terminal එකට යනවා. මම ඕන එකක් කරලා පෙන්නන්න. මේවා ටික තියෙනවා පොඩ්ඩක් ඉන්න. හරි මේ රවටරේට ගියා. රවටරේට ගියාම මේ වගේ ඉන්ටර්ෆේස් එකක් මුලින්ම එන්නේ. ඒක enable කරන්න ඊට පස්සේ ඔයාලගෙන් password එකක් අහනවා. ඒකට sysconet කියලා ගහන්න. CISCONET. හරි CISCONET sysconet කියලා ගහන්න. ඊට පස්සේ රවටරේට ගියා. ඊට පස්සේ config t ගියා. config t ගියා. ඊට පස්සේ අපිට ගහන්න තියෙන්නේ IP route යන්න ඕනේ දැනගන්න ඕනේ නෙට්වර්ක් එක තමයි මෙයා 172.168.172.168.2.0 කියන නෙට්වර්ක් එක තමයි මෙයා දැනගන්න ඕනේ. එයාගේ සබ්නෙට් මාස්ක් එක 255.255.255.0 ඒක දැනගන්න නම් එයා එළියට යන්න ඕනේ. ඉන්ටර්ෆේස් එක තමයි 192.168.1.1 192.168.1.2 කියන ඉන්ටර්ෆේස් එකෙන් එළියට ගියාම එයාට ඒ නෙට්වර්ක් එක බලා ගන්න පුළුවන්. ඊට පස්සේ එච්චරයි config කරන්න තියෙන්නේ. ඊට පස්සේ configuration කරපුවා save කරගන්න configuration කරපුවා save කරගන්න WR කියලා type කරාම ඒවා save වෙනවා. ඊට පස්සේ ඒ වගේම ඊළඟ රවුටරේට ගිහිල්ලා හරි ඒ වගේම ඊළඟ රවුටරේට ගිහිල්ලා දැන් මේ රවුටරේට මෙයාව පෙන්නුවා. දැන් මේ රවුටරේට ගිහිල්ලා මෙයාව අනිත් එයා දන්නේ නැති මේ නෙට්වර්ක් එක පෙන්වන්න. ඊට පස්සේ ඒ PC එකටයි සර්වර් එකටයි ඕන විදිහට කනෙක්ට් වෙන්න පුළුවන්. මේක ඊළඟ වර්ක්ෂොප් එකට එනකොට මේක කරලා බලන්න. පැකට් ට්‍රේස් මේක කරන්න ඕනේ ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන් එකේ ඔයාලට දීලා ඇති zip file එකක් කරන්න ඕනේ ඔක්කොම ඉන්ස්ට්‍රක්ෂන්ස් දීලා තියෙනවා. ගහන්න ඕනේ කමාන්ඩ් ඔක්කොම දීලා තියෙනවා routers වල. routers දෙකට මේ කමාන්ඩ් ගහලා ඊට පස්සේ PC එකෙන් සර්වර් ඒ කියන්නේ PC 1 එකට ගිහිල්ලා 172.16.2.1 කියන ඇඩ්‍රස් එක පින් කරලා බලන්න පින් වෙයි. හරි මේ ටික තමයි අදට කරන්න.